හැම කෙනෙකුටම සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන්. අපි පන්තිය පටන් ගන්නවා. එතකොට දැන් හරි. එතකොට තව ඉන්න මම හිතන්නේ අය එන්නේ හිමින් සීරුවේ. අපි ගිය සතියේ සාකච්ඡා කළා වගේම අද දිනෙත් අපි සූදානම් වෙන්නේ මේකේ මේ පළවෙනි පාඩමට දාලා අභ්‍යාස ටික සාකච්ඡා කරගන්න. විශේෂයෙන් පළවෙනි පාඩමේ පළවෙනි පාඩමට දාලව ගත්තොත් පළවෙනි පාඩමේ වචන ටිකක් තියෙනවා අපගේ අවධානය යොමු කළ යුතු වචන ටිකක්. එතකොට මේවායේ අර්ථය මෙන්න මේ මෙතන පොඩ්ඩක් බලා ගන්න. පෙන්නන්න ඔයගොල්ලන්ට. නිබන්ධනය අරගෙන. මෙන්න මෙතනට ඔබගේ අවධානය යොමු කරන්න පිටු අංක 2 මෙතනින් අපි පටන් ගමු. පහසඳහන් වචන වල අර්ථය ලියන්න කියලා තියෙන්නේ. පහසඳහන් වචන වලට අර්ථය ලියන්න කියලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ වචන වල අර්ථය. දන්න නිසා ඒ වචන වල අර්ථය ඔයගොල්ලෝ එකින් එක හොයාගෙන යන්නට ඕන. එතකොට අපි ගත්තොත් එහෙම මේ ඥාන සම්භාරය කියලා අපෙන් අහුවොත් අපි මොකක්ද ඥාන සම්භාරය කියලා කියන්නේ මොකකටද? ඥාන සම්භාරය කියලා කියන්නේ ඥානය කියලා කියන්නේ දැනුමටනේ. එතකොට දැනුම් සම්භාරය ඥාන සම්භාරය කියලා කියන්නේ දැනුම් සමූහය වගේ අර්ථයක්. ඔයගොල්ලෝ ඉක්මන් කරලා මෙතන ලියා ගන්න මේ වචන ටික. එයාට ඔයගොල්ලෝ අභ්‍යාසයක් තියෙන දැන් නෙමෙයි පස්සේ මේ පාඩම අවසන් වුණාන් පස්සේ කරන්න. මේ වචන ටික පොතේ තියෙන තැන් වල ලකුණු කරලා බලා ගන්නට ඕන. පළවෙනි එක තමයි ඥාන සම්භාරය. ඥාන සම්භාරය. ඥාන සම්භාරය කියන එකේ අර්ථය ගත්තොත් දැනුම් සමූහය. දැනුම් සමූහය. දැනුම් සමූහය. ඉක්මන් කරලා ලියා ගන්න. දැනුම් සමූහය. ඥාන සම්භාරය. ඊළඟට මේ පුරාණොක්ති කියලා වචනයක් තියෙනවා. පුරාණොක්ති කියලා වචනයක් තියෙනවා. පුරාණොක්ති කියලා කියන්නේ මොනවද? පුරාණොක්ති කියලා කියන්නේ ඉත මදිවේ ලියා ගන්න එතෙන්ට අතීත මිනිස්සු අතීතයේ මිනිස්සු මම විශ්වාස කරන හැම කෙනෙක්ම ලියනවා ඇති කියලා. අතීතයේ මිනිස්සු ප්‍රකාශ අතීතයේ මිනිස්සු ගොතා ඇති කතා කියලා ලියා ගන්නකො. අතීතයේ මිනිස්සු ගොතා ඇති කතා. අතීතයේ මිනිස්සු ගොතා ඇති කතා පුරාණොක්ති. පුරාණොක්ති. යෙදුම් නැත්තම් කතා. අතීතයේ මිනිස්සු ගොතා ඇති කතා වලට තමයි පුරාණොක්ති කියලා කියන්නේ. ඊළඟට මිත්‍යා කතා. මිත්‍යා කියලා කියන්නේ බොරු කියන එක. මිත්‍යා කතා කියලා කියන්නේ වැරදි කතා. බොරු කතා. ලියාගන්න බැරුණොත් අයිත් අහන්න. මිත්‍යා කතා නැත්නම් බොරු කතා. ඊළඟට වීර කාව්‍ය. වීර කාව්‍ය. වීර කාව්‍ය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ කවි. ශ්‍රේෂ්ඨ කවි. වීර කාව්‍ය කියලා මොකද වීර කාව්‍ය කියලා? මෙහෙම ලියා ගන්න. වීර කාව්‍ය කියන එක ලියා ගන්න. වීරයෙකු පිළිබඳව වීර කාව්‍ය. වීරයන් පිළිබඳව ලියවිය ඇති කවි කියලා ලියා ගන්නකො. වීරයන් පිළිබඳව ලියවිය ඇති කවි. වීර කාව්‍ය. වීරයන් පිළිබඳව ලියවිය ඇති කවි. වීර කාව්‍ය. වීරයන් පිළිබඳව ලියවිය ඇති කවි. මම කරන්න ඕන මේක පොඩක් වෙලා ගන්න බෑ මේ අභ්‍යාසෙට. වීරයන් පිළිබඳව ලියවී ඇති කවි. වීර කාව්‍ය. ආප්තෝපදේශ. ආප්ත උපදේශ. ආප්ත උපදේශ. ආප්ත උපදේශ කියලා කියන්නේ වැඩිහිටියන් පවසා ඇති වැදගත් කියමන්. ඉඩ මදි වෙන්නත් පුළුවන්. ආප්තෝපදේශ කියන්නේ වැඩිහිටියන් පවසා ඇති වැදගත් කියමන්. ආප්තෝපදේශ කියලා කියන්නේ වැඩිහිටියන් පවසා ඇති වැදගත් කියමන් වලට. වැඩිහිටියන් පවසා ඇති වැදගත් කියමන් වලට. උදාහරණ අපි කලින් දවසේ කතා කරා. ඔයගොල්ලෝ මතක් වෙනවා ඇති. උඩ පැන්නොත් බිම වැටේවි. සෑම කළු වලාකුළු රිදි රේඛාවක් දක්න ලැබෙනවා. පෙරළන ගලේ පාසින් නොබැලේ නේද? නොබැඳේ. ඒ වගේ පයින් පෙර සිතා බලමු. ඒ වගේ ආප්තෝපදේශ දෙන වැඩිහිටියන් විසින් ප්‍රකාශ කරන උපදේශ වැඩිහිටියන් විසින් ලබා දෙන උපදේශ ස්වභාවයේ වැඩිහිටියන් ලබා දෙන උපදේශන ස්වභාවයේ ප්‍රකාශ. උපහැරණ කියලා ගත්තොත් උපහැරණ කියලා කියන මොනවද කියලා දන්න උදාහරණ කියන එක උපහැරණ කියලා කියන්නේ.
උපෑරණය කියලා කියන්නේ උදාහරණය කියන එකමයි. උදාහරණය කියන එකමයි. උපෑරණය කියලා කියන්නේ උදාහරණය කියන එකමයි. තන්වැසි නුවණ තන්වැසි නුවණ තන්වැසි නුවණ දැනට සුදුසු නුවණ. තැනට සුදුසු නුවණට සමානයි. තා පොඩ්ඩක් හදලා ගන්න ඕන අපි ඒක. තන්වැසි නුවණ. මෙන්න මෙහෙම ලියනවා අපිට මේක හදා ගන්න පුළුවන් මේ දක්ෂ හා පළපුරුදු උපහැරණය කියන්නේ මොකද්ද? උපහැරණය කියලා කියන්නේ උදාහරණ කියන එකමයි. නිදර්ශන කියලා අපි ගන්න. එක්සැම්පල් කියලා කියන්නේ. එක්සැම්පල් කියලා ගත්තත් හරි. නිදර්ශන නැත්නම් උදාහරණ කියන අදහස. අහුන්නේ දරුවෝ. තන්වැසි නුවණ කියන්නේ. තන්වැසි නුවණ කියලා කියන්නේ දක්ෂ හා පළපුරුදු නුවණ. නැත්නම් පළපුරුදු හා දක්ෂ නුවණට. දක්ෂ හා පළපුරුදු නුවණට. ඊළඟට විචක්ෂණ භාවය. විචක්ෂණ. දැන් තන්වැසි නුවණ කියලා කියන්නේ දක්ෂ හා පළපුරුදු නුවණනේ. දක්ෂ හා පළපුරුදු නුවණ. ඒතර ඊළඟට තියෙන වැදගත් වචන විචක්ෂණ භාවය. සිංහල විෂය ඉගෙන ගන්නකොට අපි අලුතෙන් විචක්ෂණ භාවය කියන එක. විචක්ෂණ භාවය කියලා කියන්නේ මේ විචක්ෂණය කියලා කියන්නේ මේ තා සියුම් නුවණක් ඇති බව. තා සියුම් නුවණ අපි කියන මේ අපි සමහරවිට ඉංග්‍රීසි වල ඉන්ටෙලිජන්ට් කියලා. ඉන්ටෙලිජන්ට් කියලා කියන්නේත් මේකම තමයි. we can say intelligent. ඉන්ටෙලිජන්ට් කියලා කියනොත් ඒ විචක්ෂණ භාවයම තමයි. ඊට සියුම් නුවණක් ඇති බව. ඉන්ටෙලිජන්ට්. නැත්නම් තා සියුම් නුවණක් ඇති බව. පාණ්ඩිත්‍ය කියලා කිව්වත් කමක් නැහැ. තියුණු බුද්ධිමත්කම කිව්වත් තීක්ෂණ බුද්ධිය කියලා කියන්නේත් ඕකටම තමයි. very wise කියලා කියන්නේ. තීක්ෂණ බුද්ධියට very wise කියලා කියන්නේ අන්න ඒ වගේ එකක් තමයි මේ විචක්ෂණ භාවය කියලා කියන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ ප්‍රකට කිරීම. ප්‍රකට කිරීම. ප්‍රකට කිරීම. ඒ කියලා කියන්නේ මේ ප්‍රසිද්ධ කිරීම. ප්‍රසිද්ධ කිරීම. ප්‍රසිද්ධ කිරීම. well known කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. න famous නැත්නම් well known කියලා අපි කියනවා. සාම්ප්‍රදායික. අතීතයේ සිට පැවතෙන. මොකද? අතීතයේ සිට පැවතෙන. සාම්ප්‍රදායික. අතීතයේ සිට පැවතෙන තමයි සාම්ප්‍රදායික. අපි කියනවා ට්‍රැඩිෂනල් කියලා කියන්නේ ඒකටම තමයි. සාම්ප්‍රදායික නැත්නම් අතීතයේ සිට පැවතෙන සාම්ප්‍රදායික. ට්‍රැඩිෂනල්. කටගාය. මුකේ හටගන්නා තුවාල. රෝග නැත්තම් මුකේ හටගන්නා තුවාල නැත්තම් රෝගයක් ගත්තා කවන්නේ. මුකේ හටගන්නා තුවාල වගේ ස්වභාවයක් කටගාය. wound in mouth. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ මඩුක්කුව. මඩුක්කුව ඊළඟ වචනේ අපි. මඩුක්කුව. මඩුක්කුව කියලා කියන මඩක්කුව කියලා කියන මොකක්ද මේ? ඇඹිලිය. තව මැටිකෝප්පේ. තව මඩුක්කුව. මැටිකෝප්පේ කියන එක තමයි හරිම අදහස. මැටිකෝප්පේ කියලා වගේ එකක්. නෑඹිලි කියලා ගත්තා කමන්නේ. හරිම උත්තරේ මැටිකෝප්පේ. මැටිකෝප්පේ කියලා ගහ. ඒක මැටිකෝප්පේට කියන අපි නේ ක්ලේ පොට් කියලා කියන්නේ නේද? ක්ලේ පොට් කියලා කියන්නේ. මැටිකෝප්පේ. ඊට පස්සේ අපි ගත්තොත් දිගේ ඇවුනා කියන එක අපි දන්නවා. දිගේ ඇවුනා කියලා කියන්නේ වැතිරුණා කියන එක, හාන්සි වුණා කියන එකනේ. laying down කියන එක. laying down කියලා අපි කියනවනේ. වැතිරුණා, දිගා වුණා. ඊළඟට අපි ගත්තොත් එහෙම උජාරුව. උජාරුව. arrogance. vanity කියලා අපි කියනවා මේ උජාරුව. මොකක්ද උජාරුව කියලා? ලොකුකම. ඔය යන්නේ උජාරුවේ. ලොකුකමට කියන්නේ. arrogance නැත්නම් උජාරුව ලොකුකම. ඊට පස්සේ අපි ගත්තොත් වහුන් නැරලා. වහුන් නැරලා. වහුන් නැරලා. යන් ඇරලා. ඔයගොල්ලෝ දන්න උත්තරේ. නමුත් වචන ටික හරියට ගන්න එපායි. බැස්ම ඉවතට ගෙන නැත්නම් අපි කියන වසා තිබු ආවරණ ඉවත් කොට. පියන් අයින් කරලා නැත්නම් වහලා තිබුණු ආවරණ ඉවත් කිරීම. ඒක පියනක් වෙන්න පුළුවන් ඕන එකක් වෙනවා. වහුන් නැරලා කියලා කියන්නේ වසා තිබුණු ආවරණ ඉවත් කිරීම.
පහළ තිබුණු ආවරණ ඉවත් කිරීම. අකරතැබ්බ. අකරතැබ්බ. කරදර. කරදරය. අකරතැබ්බ. කරදර. කරදර අකරතැබ්බ කියලා ඉතින් කරදර. ඊළඟට ගත්තොත් එහෙම කරදරය. කරදරයෝ. කරදර. අකරතැබ්බේ කියන විශේෂව අපිට කියන්න පුළුවන් මේ මෙන්න මෙහෙම විස්තරාත්මකව ගත්තොත් අපිට කියන්න පුළුවන් ඕක මේ අපි හිතන්නේ නැති අවස්ථාවල එනෝනේ කරදරන්නේ වට. අයියෝ මාර අකරතැබ්බයන්නේ උනේ. හිතන්නේ නැති අවස්ථාවල පෙවෙන මේ කරදර වල. ඊළඟට ගත්තොත් එimhe මේ හවරේ කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්න නිසා විස්තර කරලා ලියා ගන්න අවශ්‍ය නැහැ. ඕනනම් කෘතිම කොණ්ඩේ කියලා ලිව්වත් කමක් නැහැ. බොරු කොණ්ඩේ කියලා කියන්නේ. පෙරිවිග්. එමත් අපි කියනවා මේ trees of pales hair කියලා කියන. trees of pales hair. බොරු කොණ්ඩේ කියලා කිව්වත් කමක් නැහැ. කෘතිම කෙස් කැරල් කියලා කිව්වත් කමක් නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟ වචනය මායම්බලා. මායම්බලා ආරුඩ වෙලා. ආරුඩ වෙලා. ආරුඩ වෙලා. අංජනම්බලා කියලා ගන්න බෑදරු. අංජනම් බලනවා කියලා කියන්නේ ඒ වගේ එක වර්ගයක් නේ. අංජනම්බලා කියන එකත් එක වර්ගයක්. මේක මේ මායම් වෙලා කියලා කියන මෙතන මේ ආරුඩ වෙලා කියන එක. මායම් කියන්නේ සමහරට කියන මේ සමහර දෙවියෝ ආරුඩ වෙනවා කියලා කියනවා. දෙවියෝ ආරුඩ වෙනවා. යක්කු වගේ ආරුඩ වෙනවා. අන්න එහෙම එකක් මේ. ආරුඩ වෙලා. මොකද? හවරියද? හවරිය කියලා කියන්නේ කෘතිම කොණ්ඩෙටනේ. පෙරිවිං කියලා කියන්නේ. නැත්තම් පෙරිවික් කියලා කියන්නේ නැත්තම් trees of pales hair කිය false hair කියලා කියන්නේ. trees of false hair බුරු කොණ්ඩේ. මායම්බලා කියලා කියන්නේ මම දැන් කිව්වා මේ ආරුඩ වෙලා. පේගින්. පෙජින් කියලාත් කියනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ බරසාර ටිකක් බරයි කියන එක. බොහෝසේ බර. වැඩි බරක් සහිත බරසාර. වැඩි බරක් සහිත බරසාර. ඊට පස්සේ අපි ගියොත් එහෙම අවසාන වචන තුන කෙහෙම්මල්. කෙහෙම්මල්. මොකද්ද කෙහෙම්මල් කියන්නේ? කෙහෙම්මල. අනේ ඔයා දන්න කෙහෙම්මලක් තියෙනවද? අධික බර. කෙහෙම්මල් කියන එක? කෙහෙම්මල් කියන එක මම කියන්නේ. කෙහෙම්මල් කියලා කියන්නේ මෙතන අපි කියනනේ කාට හරි අනේ ඔයා දන්න කෙහෙම්මල. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ ඔයා මොනවත් දන්නේ නැහැ. ඔයා මොනවත් දන්නේ නැහැ. ඒක නිසා එයා මොනවත් දන්නේ නැතුනම අපි යාට අර නිකන් යාට හිනාවට වගේ. පප්පු ඔයා මොනවත්වත් දන්නේ නැහැ. එලා අපි කියනවා ඔයා මොනවත්වත් දන්නේ නැහැ. අපි කෙටි වචන කියනවා. අනේ කෙහෙම්මල කියලා අපි කියනවා. කෙහෙම්මල කියලා කියන්නේ කිසිවක් නොදන්නා බව විශේෂයෙන්ම මේ සිනහවට ලක් කරමින් ප්‍රකාශ කිරීම. උපහාසයෙන් කියනවා කියලා අපි කියන්නේ. කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කිරීම. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඔත්තුකාරයෙක් ඕපදූප. ගොසිප් කියලා කියන නේද? ගොසිප් කියලා කියන්නේ ගොසිප් කට කතා වගේ එකක් ගොසිප්. ඔගොල්ලෝ මේ කනෝනේ අර මොනවද චිට් චැට් කියලා එකක් කන්නේ? චිට් චැට් කියලා කියන්නේත් ඔය ඔපදුප වලට තමයි. චිට් චැට්. ඔපදුප. ඊළඟට ඔපදුප කියන කට කතා වලට ඊළඟට අපි ගියොත් එහෙම අපේ ඉස්සරින්දා ඒක දන්නවා. පහුවදා. ඊට කලින් දවසේ. ඊට පෙර දවසේ. ඉස්සරින්දා ඊට කලින් දවසේ. ඊට පෙර දවසේ. හරි. එතකොට මේ ටික ඔබට මම කතා කරේ ඔබ වචන දැන් අපි හැම පාඩමකම අපි වචනත් ඉගෙන ගනිමින් තමයි යන්නේ. ඒ වසරවලදී අපි වචන පිළිබඳව අපි ඥාන සම්භාරය කියන්නේ මොකක්ද? පුරාණෝක්ති කියන්නේ මොකක්ද? මිත්‍යා කතා කියලා කියන්නේ මොනවටද? වීර කාව්‍ය කියලා යම් කිසි අදහසක් අපි මේ වචන සම්බන්ධයෙන් ඉගෙනගෙන තියෙන්නට ඕන. අපි දැනගෙන ඉන්න ඕන මේ වැනි වචන අපිට හම්බුණු බව. ඒතකොට ඔයගොල්ලෝ මෙන්න මේ ඡේදය සූදානම්ද දැන් පාඩම් කරලා ඉවරයිද? මේ ඡේදය පෙළ පොතෙන් උපුටාගත්තු මේ ඡේදය පාඩම් කරලා නේද හැමෝම ඉන්නේ? ඔව් සර්. හරි. මේ වචන හිස් තැන් වලට එන හැම වචනෙම පාඩම් කරලා තියාගන්න අද මම ලියන්න දෙන්නේ නැහැ. ඒක පාඩම් කරලා තියාගන්න කියලා කිව්වේ. ඊළඟට අපි ගත්තොත් ඔයගොල්ලන්ට වැඩක් දුන්නා මම ගෙදරදී කරන්න.
නේද? පළවෙනි පාඩමේ මොකක් කරන්න කිව්වද? ප්‍රශ්න ටිකට පිළිතුරු ලියන්න කිව්වලු. අවබෝධය කරගන්න. අවබෝධය. ඔයගොල්ලෝ පොත් හදන්න කියලා කිව්වා පොත් පහක්. අවබෝධය කොටස කරන්න. අපි ඔයගොල්ලෝ දැන් අලුතෙන් අදාපු අයට අද අලුතෙන් ආපු අය ඉන්නවද අද? අදම ආපු අය? ඔව් සර්. ඔයගොල්ලෝ අදම අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන මම අද. අපි ගිය සතියේ පන්ති පටන් ගත්තා. පටන්ගෙන අපි පොඩි කොටසක් කතා කරේ. ඇත්තටම ඒක පොඩ්ඩයි. ඒකෙදි අපි ගිය හැටි පය දන්න මේක අපි මේ පන්තියේ වැඩ කරන ආකාර පහක් තියෙනවා. පරණ හිටපය ආපු ගිය හැටි පයත් මතක් කරගන්න. වැඩ කරන ආකාර පහක් තියෙනවා. ඒ පහ සඳහා ඔගොල්ලෝ පැත්තෙන් පොත් 4ක් මගේ පැත්තෙන් නිබන්ධනයක් විදිහට කොටස් 5ක් ලැබෙන්නේ. හරිද? එක තමයි සාහිත්‍ය විමසුම කියන එක. සාහිත්‍ය විමසුම. සාහිත්‍ය විමසුම කියලා වෙනම කොටසක් අපි යනවා. මේ පාඩම් වල අවබෝධය කියලා එන කොටස සාහිත්‍ය විමසුම කියලා හැම පාඩමකම වෙනම කතා කරගෙන යනවා. ඒකට ඔයගොල්ලෝ ගාව පොතක් ඕන වෙනම පොතක්. කලින් දවසේ මම කිව්වා වෙනම පොතක් මේකට ඕන. ඊළඟට අපි සාහිත්‍ය විමසුමෙන් පස්සේ අපි යනවා ව්‍යාකරණ විමසුම කියලා කොටසකට. ව්‍යාකරණ විමසුම. ගියහත් ඊට පයට මතක් වෙනවා ඇති දැන් විමසුම. ඒකටත් වෙනම පොතක් ඕනෝ මං ඕන නිසා මම කිව්වා මේ දෙකටම එක පොතක් කරන් දෙකට බෙදලා ගන්නත් පුළුවන්. හැබැයි මේ පොත මුළු අවුරුද්දෙටම ගන්න පුළුවන් ප්‍රමාණාත්මක පොතක් වෙන්නට ඕන. ඒක නිසා පිටු 160ක විතර පොතක් කරන් දෙකට බෙදලා ගත්තට කමක් නැහැ. ඒව නැත්තම් CR පොතක් නම් පිටු 120ක විතර CR පොතක් කරගෙන දෙකට බෙදලා ගන්න. සාහිත්‍ය කියලා කියන්නේ හැම පාඩමකම අවබෝධය කියලා අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්න ටික ලියන පොත. සාහිත්‍ය විමසුම. ඊළඟට දෙවෙනි කොටස තමයි ව්‍යාකරණ විමසුම. හැම පාඩමකම තියෙනවා මොනවා හරි ව්‍යාකරණ කොටසක්. ඒක අපි වෙනම පොතක සාකච්ඡා කරන් යනවා. දැන් ওই පොත් දෙක ඔයගොල්ලෝ කඩෙන් ගන්න ඕන අරගෙන පිළිවෙලට හදා ගන්නවා. ඊළඟට අපිට තියෙනවා තව පොතක් හදන්න. මේ පොත ඔයගොල්ලෝ හදන්න ඕන. ගියති ඊට පස්සේ අවබෝධ කරගන්න. මේ දැන් කියන පොත ඔයගොල්ලෝ හදන්නට ඕන. මොකද්ද හදන්න ඕන පොත? ඒ තමයි රචනා පොත. රචනා පොත. මේක තමයි අපේ තුන්වෙනි කොටස. මතක තබා ගන්න රචනාවට තමයි විභාගෙදී වැඩියෙන්ම ලකුණු ලැබෙන්නේ. එක හැම වසර හැම ශ්‍රේණියකම සිංහල විෂය එහෙමයි. වැඩිපුරම ලකුණු ලැබෙන්නේ රචනාවට. ඉතින් අපි වැඩි ඉඩක් ගන්නෙ නැත්නම් වැඩි සාකච්ඡා නොකරන්නෙත් විභාග අපි මේ සාමාන්‍ය විෂය නිර්දේශ තුල රචනාවනේ. එහෙම බෑ. අපි මොකද කරන්න ඕන? අපි රචනාව හැම මාසෙම රචනාවක් දෙකක් සාකච්ඡා කරමින් ලියනවා. අපි මම බලාපොරොත්තු වෙන වෙනවසලත් අපි එහෙම කරා සාමාන්‍යයෙන් රචනා 10කට වඩා එහා ප්‍රමාණයක් අවුරුද්ද මුළුල්ලේ සාකච්ඡා කරන්න. ඒතකොට ඒ සඳහා ඔබට රචනා පොත කියලා පොතක් හදා ගන්න ඕන. රචනා පොත කියලා පොතක් හදා ගන්න ඕන. මේ රචනා පොත කඩෙන් ගන්න බෑ. කඩෙන් ගන්න බෑ. කඩෙන් ගන්න බෑ. මේ රචනා පොත ඔයගොල්ලෝ කඩෙන් ගන්න නැතුව ඔයගොල්ලෝ හදන්න ඕන පිට කවරයක් දාලා අලංකාර පිට කවරයක් හදා ගන්නට ඕන. මම කලින් දවසේ මතක් කරා පිට කවර හදනකොට අපිට පුළුවන් විවිධ දේවල් කරන්න නේද? පිට කවරය හදනකොට මේ ප්‍රශ්නය විභාගෙදී අහන එකක් මේක. විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ක්‍රියාකාරකම් සම්බන්ධ ප්‍රශ්න පහක්නේ. මොකක් හරි අපි හිතමු බිත්ති පුවත්පතක් හදන එකක් සම්බන්ධ ක්‍රියාකාරකමක් දීලා ඒකේ ඔබට ඇතිනු අභියෝග මොනවද? ඔබ ඒ සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය මොනවද? අන්න ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීමක් මේ කරගන්න. දැන් අපි කරන්නේ මේ රචනා පොතක් හදනවා. රචනා පොතක් හදන කොටයි බිත්ති පුවත්පතක් හදන කොටයි භාවිත කරන දේවල් පොදු බවක් තියෙනවා. තව දේවල් අපි ඉස්සරහ ගමු. නිසා මෙන්න මේ රචනා පොත කියන එකක් ඔයගොල්ලෝ හදන්න ඕන. ගියහත ඊට දන්නවා. හදලා ඒකට පිට කවරයක් මේ සඳහා අපිට මං කිව්වා හාෆ් ෂීට් කොළ 30ක් විතර නැත්නම් A4 කොළ 30ක් විතර අරගෙන ඉන්න. ඒකට ලස්සන පිට කවරයක් තමම නිර්මාණය කරන්න ඕන. ඒකට විවිධ අය ස්වභාවික දේවල් නිර්මාණය කරා. දැන් මං කෝ මාසයක් එකමාරක් මේකට ගත්තර කමක් නැහැ කාලය. හදලා ඉවරලා ඒකට අපි කලින් වසරවල නම් අපි දැක්කා අපේ දරුවෝ නේද? රෙදි අරගෙන රේවැන් අලංකාර විසිතුරු ස්වභාවයක් හැදුවා පිට කවර. ඊළඟට අපි ගත්තොත් එහෙම කෙහෙල් පට්ට භාවිතා කළා, පොල් හනුසු භාවිතා කළා. Tamanට තියෙන මොකක් හරි සම්පතක්. නැත්නම් ওই මල් ටිකක් වේලලා අරගෙන එහෙම විවිධ ඔයගොල්ලෝ දන්නවනේ මේව කරන්නේ ගිනි කූරු ටිකක් අරගෙන විවිධ වර්ණ ගැනීම කරලා. එහෙම මෙනේ ඊළඟට අපි ගත්තොත් සව්වට අරන් වර්ණ ගැනීම කරලා මෙහෙම මොකක් හරි ස්වභාවිකව ඔයගොල්ලෝ මෙන්න මේ පොතේ පිට කවරේ හදන්න ඕනේ. මේ පොත කඩෙන් ගන්න බෑ. එහෙම වුණොත් මේ අභ්‍යාසය අසාර්ථක. ඒ නිසා මේ පොතක් හදාගන්න. මේ පොතේ අපි රචනා 10කට වඩා වර්ෂය ඇතුළත අනිවාර්යයෙන් ලියනවා. වැඩිම ලකුණු ලැබෙන්නේ රචනාවට. ඒ නිසා අපි මේ රචනා ප්‍රමාණය වෙනම සාකච්ඡා කරගන්නට ඕන. අහන්න. අහන දරුවෝ. සිතුම් නේද? ගැටලුවක්ද?
හරි. ඊළඟට අපි යනවා හතරවෙනි කොටසට. හතරවෙනි කොටස තමයි ප්‍රායෝගික ලේඛන. ප්‍රායෝගික ලේඛන. රචනාව වගේම විභාගෙදි අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක් තමයි හැමදාම ප්‍රායෝගික ලේඛන. පෞද්ගලික ලිපි වලින් පටන්ගෙන රාජකාරී ලිපි, ව්‍යාපාර ලිපි, දැන්වීම් ආදී ප්‍රායෝගික ලේඛන ටිකක් අපි ඉගෙන ගන්නට ඕන. අන්න ඒකට අපි වෙනම පොතක් හදා ගන්න ඕන. රචනා පොත වගේම මෙන්න ප්‍රායෝගික ලේඛන පොතත් ඔයගොල්ලෝ හදාගත්ත එකක් වෙනවනේ, කඩෙන් ගන්න එකක් වෙන්න බෑ. කඩෙන් ගන්න එකක් වෙන්න බෑ. නිසා ප්‍රායෝගික ලේඛනත් අපි අවුරුදු මුලින්ම සාකච්ඡා කරන අනිවාර්ය ප්‍රශ්නයක්. ඒක සාකච්ඡා කරනවා. එක දවසක් කතා කරලා අවසන් කරලා හරියන්නේ නැහැ. ප්‍රායෝගික ලේඛන අපි මාසෙට එකක් දෙකක් ලියන්න ඕන. ලිව්වහම තමයි ප්‍රායෝගික ලේඛන පිළිබඳ හොඳ අවබෝධයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ප්‍රායෝගික ලේඛන පිළිබඳ හොඳ අවබෝධයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. එතකොට දැන් මේ හතර ඔයගොල්ලෝ ගාව තියෙන එකක්. සාහිත්‍ය විමර්ශන පොතක් තියෙනවා, ව්‍යාකරණ විමර්ශන පොතක් තියෙනවා, රචනා පොතක් තියෙනවා, ප්‍රායෝගික ලේඛන පොතක් තියෙනවා. ඊළඟට මම ඔයගොල්ලන්ට තව එකක් දීලා තියෙනවා. නැත්තම් නොමෙතයට පුළුවන් අපේ පිටුවෙන් අරගන්න. ඒ තමයි නිබන්ධනය. මේ නිබන්ධනය ප්‍රධාන වශයෙන් මතක තබා ගන්න. නිබන්ධනය මම දෙන එක හැම පාඩමකට එක නිබන්ධනයක් ලැබෙනවා. ඒ නිබන්ධනයේ සියල්ල සකසලා තියෙන්නේ ඔයගොල්ලෝගේ පෙළ පොතේ කාරණා සහ ගුරුවත් පොතේ කාරණා වල අවශ්‍ය දේවල් සාකච්ඡා වෙන විදියට. ගුරුවත් පොතයි පෙළ පොතේ තියෙන පාඩම් ආශ්‍රිතව හදලා තියෙන හැම පාඩමකට එකක් හදලා තියෙනවා. ඒකට ආශ්‍රිතව අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පාඩම් කරගත යුතු කාරණා සහ ඔයගොල්ලෝගේ අවධානය යොමු කරන දේවල් වෙන පදනම් කරගන්න හදාගත්ත නිබන්ධනයක්. ඉතින් මේ නිබන්ධනය වැටික් කරන්නත් ඕන අපිට. ඒකට නිබන්ධනය හැදිලා වෙනවා. නිබන්ධනයේ පාඩම් කිරීම සඳහා තමයි නිබන්ධනයේ අරමුණ. පාඩම් කිරීම. මොනවද පාඩම් කරන්නේ? පාඩම් කරන්නේ අපි ප්‍රධාන වශයෙන්ම කවි. අපිට පද්‍ය පන්ති තියෙනවා 4ක්. පද්‍ය පන්ති 4ක් තියෙනවා. මේ අවුරුද්ද අවසන් කරලා පද්‍ය පන්ති 4ම පාඩම් කරගන්නවා. ඒ නිසා පද්‍ය පන්ති 4 අපි ඊළඟ දවසේ බලා ගන්න ඕන. මම මේ කලින් දවසේ මතක් කරා. මේක දැන් මෙතනින් මම ඊට කතා කරන්නේ. අද ආපු අය නිසා පොඩ්ඩක් මතක් කිරීමක් කරේ. මෙන්න මේ කොටස් පහෙන් තමයි මෙන්න මේ පියවර පහෙන් තමයි අපි අපේ විෂය නිර්දේශ සම්පූර්ණ කරගන්නේ. ඒක නිසා නිකන් ඔහේ එක ගොඩේ ලියාගෙන යනව නෙමෙයි. හොඳ අවබෝධයෙන් සාහිත්‍ය වෙනම, ව්‍යාකරණ වෙනම, රචනාව වෙනම, ප්‍රායෝගික ලේඛනය වෙනම, ඊළඟට නිබන්ධනය වෙනම විදිහට අපි වැටික් කරගෙන යනවා. ඊට කතා කරා. එහෙනම් ඔන්න ওই විදිහට අද ආපු අය ওই විදිහට වැටික් කරන්න සූදානම් වෙන්න. මේ විදිහට වැටික් කරගෙන යමු. එතකොට අපි ගත්තොත් එහෙම හරි. එහෙනම් ඔන්න ඔය විදිහට වැටික් කරගෙන මම කිව්වා මේ පෙළ පොතේ තියෙන ප්‍රශ්න ටික උත්තර ලියන්න කියලා. අපි ගිය සතියේ සාකච්ඡා කරා පාඩම නැවත මතක් කරගමු. පාඩම ඉක්මන් කරලා අපි ගිය සතියේ සාකච්ඡා කරා එතන හැම කියන පාඩම නේද? ජනශ්‍රුතිය නැත්නම් ජන විඥානය තුළ ආපු නිර්මාණ නැත්නම් ස්වභාවයක් අපි මේ සාකච්ඡා අපි දැක්ක ජන කවි ජන කතා නේද? ඔය කියන දේවල් ජනශ්‍රුතිය අඩංගු වෙනවා තියෙන එක අපි සාකච්ඡා කරගත්තා. ඒ පිළිබඳව අපි විවරණයක් කරගත්තා. ඊළඟට පාඩමේ හැඳින්වීමකුත් අපි සාකච්ඡා කරගත්තා. මෙන්න මේ හැඳින්වීම බලා ගන්නට ඕනි කියලා. ඒ අනුව පාඩම අපි සාකච්ඡා කරලා තියෙන අනිත් අයත් දැන් අද ආපු අය ගිය හැතේ මගේ වීඩියෝ එක බැලුවා නම් ඔයගොල්ලන්ට ඒකේ තියෙන දේවල් අවබෝධ කරගෙන ඒ ගිය හැතේ කතා දේවල් සාකච්ඡා කරලා අද දිනේ අපිට පුළුවන් හොඳට වැටික් කරගන්න. නිසා අනිත් අයත් ගිය හැතේ පාඩමට සම්බන්ධ වුණා නම් අපේ මේ වෙබ් පිටුවට ඇවිල්ලා මේ පාඩම් බලලා ඒකෙත් මම කියපු දේවල් කරන්න නැtei කියලා හිතනවා. ඒක වීඩියෝ බලලා හැම කෙනෙක්ම ආපු නැති අය මම හිතන්නේ වැටික් කරලා ඇති. ඒ අනුව අපි දැක්ක මේ එතන හැම කියන පාඩමේ මිනිස්සුන්ට වෙන්න පුළුවන් අකරතැබ්බයන් පිළිබඳ විවරණයක් තමයි මේ පාඩම තුල සාකච්ඡා කරේ. හැම කතාවකින්ම හැම ජන කතාවකින්ම අපිට ලබා දෙනවා මොනවද? උපදේශයක් නැත්නම් උපහැරණයක් නේද? උපහැරණයක් අපිට ලබා දෙන හැම ජන කතාවකින්ම අපි දැක්ක මම ඔයගොල්ලන්ට කිව්වා අවබෝධ ප්‍රශ්න දෙකක් නැත්නම් ඔයගොල්ලන්ට කොටස් දෙකක් මම දුන්නා ගෙදරදී සූදානම් කරගන්න කියලා. විශේෂයෙන්ම මම ඔයගොල්ලෝගේ නිබන්ධනේ
මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තර ඔයගොල්ලෝ සූදානම් කරගන්න කියලා කිව්වා ලියන්න කියලා කිව්වා නේද? 6 වසරේදී ඉගෙන ගත්ත මෙන්න මේ ජනකතාවේ මේ නිබන්ධනේ මොනවල් ලියන්න එපා කියලා මම කිව්වා මම කියනේව හැර. ඊළඟට මම කිව්වා මෙන්න මේ දෙක කරන්න මොකද 6 ශ්‍රේණී ජනකතාවේ ආශ්‍රයෙන් අහලා තියෙන ප්‍රශ්න 5යි මේ හැම එකටම උත්තර නැතිවෙදී පොතේ 7 වසරේ ජනකතාව ආශ්‍රයෙන් අහපු ප්‍රශ්න උත්තර 5යි ඔයගොල්ලෝ ලියන්නට ඕන. මේක මම ලියන්න කියලා ඇති. මේක ලියපුවා එක්කෝ බලන්න. ලිව්වා සර්. ලිව්වා. අනිවාර්යෙන් හැම කෙනෙක්ම ලියලා තියෙන්න ඕන. ලිව්වා. සංදීප ලියලා තින්නේ. ඔව් සර්. හරි. මේකේ ලියලා නැති කවුරු හරි ඉන්නවද? මොන හරි ප්‍රශ්න ලියා ගන්න උන්නේ නැති කවුරු හරි? සර් මා අදාවේ. ඔයා වීඩියෝ එක බැලුවද දරුවෝ? නෑ සර්. බලන්න අනිවාර්යෙන් හරිද? බලලා ඉවරලා ඒකේ ඒ ටික කරන්න. ඒ ටික මම කිව්ව ටික කාරණා ටික සම්පූර්ණ කරගන්න. මොකද මම අනිවාර්යෙන් ඒක බලනවා. ඊළඟට හරි. මේ දෙක අනිවාර්යෙන් කෙරෙන්න ඕන දෙකක්. මේ දෙක කරලා ඇතේ කියලා හිතනවා. කරපු නැති කවුරු ඉන්නවා අනිවාර්යෙන් කරන්න. මේ ජනකතා ආදර්ශ උපදේශ මම අහනවා. මේව මතකෙන් අහන්නේ. විශේෂයෙන්ම ජනකතාවේ නමයි ජනකතාව මගින් ලබා දෙන ආදර්ශ උපදේශය කියන එක අනිවාර්යෙන් හැම කෙනෙකුටම පුළුවන් වෙනවා. ඒක අනිවාර්යෙන් පුළුවන් හේතුම කාරණාවක්. හරි. ඊළඟට අපි ගියොත් එහෙම පාඩම සාකච්ඡා කරලා තියෙන පාඩම ඊටාම ලේසි කාටවත් අමාරු නෑ. පාඩම් කරගත්තාම මේකේ මේ පාඩමෙන් අහන්න පුළුවන් විභාගෙදි ඔව් කියන්න. මාත් අද ජොයින් උනේ. හරි. කමක් නෑ අපිට පුළුවන් කිසි ගැටලුවක් නෑ වැටි කරගන්න පුළුවන්. එතකොට මේකේ මේ තියෙන පාඩම අපි කියවගෙන තියෙනවා. පාඩම අපි ගිය සති සාකච්ඡා කරගත්තා. පාඩමේ තව කාරණා ටිකක් තියෙනවා අපි සාකච්ඡා කරගන්න ඉස්සරහදී. මොකද නිබන්ධනේ බැලුවම ඔයගොල්ලන්ට පේනවා ඒකේ තියෙන අභ්‍යාස ටික. ඒක නිසා මේ අභ්‍යාස වලට ගැලපෙන්න අපි නැවත නැවත මේ පාඩම සාකච්ඡා කරනවා. මේ පාඩම නැවත නැවත අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාඩමේ තියෙන කාරණා තවත් අපි ඉගෙන ගන්න කාරණා බොහෝ තියෙනවා. එතකොට මේ පාඩම තුල චරිත කීයක් හමු වුණාද? අපි චරිත 3යි. මොනවද චරිත තුන මතක් කරගන්න ඉක්මන් කරලා එතනහාමි ඩිංගිරාල සහ ශාස්ත්‍රකාරයා. විභාගෙදී මේ පාඩමෙන් අහන්න පුළුවන් මොන ස්වභාවයේ ප්‍රශ්නද? විභාගෙදී අහන්න පුළුවන්? මේ පාඩමේ අන්තර්ගත විභාගෙදී අහන්න පුළුවන් මොන ස්වභාවයේ ප්‍රශ්නයක්ද? චරිත. අවස්ථා සම්බන්ධය අහන්න පුළුවන්. කවුද කිව්වේ? කාටද කිව්වේ වගේ ප්‍රශ්න තමයි මේකෙන් අහන්න පුළුවන්. ඒ ඒවට අවධානය යොමු කරන්න ඕන නිසාම ඔයගොල්ලන්ට අභ්‍යාසයක් මම එකතු කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න කිව්වා. උත්තර ලියන ක්‍රමයක් මම කිව්වා. මතකයි නේද? ඔව් සර්. ඒ විදිහට උත්තර ලියලා තියෙන්න ඕන. හරිනේ? ඒ විදිහට උත්තර ලියලා තියෙනොත් කොහොමද ලියන්න කිව්වේ? ප්‍රශ්න ලියලා උත්තරේ නෙවෙයි නේද? අපි සාමාන්‍යයෙන් ලියන ක්‍රමය තමයි ප්‍රශ්න ලියලා උත්තරේ ලියන එක. දැන් මම මේකේ කොහොමද කරන්න කිව්වේ? ප්‍රශ්නේ ලියන්න නැතුව උත්තරේ ලියන්න. ඒ කොහොමද? ප්‍රශ්නේ නොලියම උත්තරේ ලියන නෙවෙයි. ප්‍රශ්නයයි උත්තරේකට ලියන්න කිව්වා. ප්‍රශ්නයයි උත්තරේ නැත්නම් ප්‍රශ්නයයි පිළිතුරයි එකට ලියන්න කිව්වා. ගමෙහි උදාහරණයක් විතර ගත්තොත් ගමෙහි පැතිර ගිය රෝගය කුමක්ද? අපිට උත්තරේ ලියන්න කිව්වේ කොහොමද? ඕක ලියන්න නැතුව මෙන්න මෙහෙම ලියන්නකෝ කොහොමද? ගමෙහි පැතිර ගිය රෝගය වන්නේ කටගාය. 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 එහෙම නැත්නම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. කටගාය නම් රෝගය එම ගමෙහි පැතිර ගියේය. එහෙම ලියන්නත් පුළුවන්. එතකොට දැන් ප්‍රශ්නේ ලියන්නේ උත්තරේ ලියනවා. උත්තරේ තුල තියෙන මොකක්ද? ප්‍රශ්නයක්. එම රෝගයේ ලක්ෂණය කුමක්ද? එම රෝගයේ ලක්ෂණය වූයේ මිස් කියලා මිරිස් සැර නැත්නම් මිරිස් කන්න නොහැකි වීම. තමයි උත්තරේ. ඒ විදිහට අපි උත්තර ලියන විදිය කිව්වා. ඊළඟට නාන්න යන එතරහාම ඩිංගිරාල මුණ ගැසුනේ කොහෙද කියලා ඇහුවොත් අපි උත්තරේ ලියන්නේ කොහොමද? නාන්න යන එතරහාම ඩිංගිරාල මුණ ගැසුනේ දෙවටලම දී. දෙවැටේ දීය කියලා තමයි උත්තරේ ලියන්නේ. ඒතකොට අපි දැක්කනේ ප්‍රශ්න ලියන්නේ නැහැ උත්තරේ ලියනවා. දැන් ඔයගොල්ලෝ ලියලා ඇති උත්තර ටික දෙවෙනික් ගත්තොත් ඩිංගිරාලට සිදු වැරදි මෙතනහම දැනගත්තේ කෙසේද කියලා අහනවා. අපි ඒ උත්තර ලියන කොහමද? ඩිංගිරාලට සිදු වැරදි මෙතනහම දැනගත්තේ වල වහුන් ඇරලා තිබෙන්නේ නැති වහුන් ඇරලවත් කියන තිබෙන්නේ නැති. බලන් වල වහුන් ඇරලා තිබෙන්නේ නැති. නැරලත් නොමැති වීම නිසා. බත් කෑමට විසු දේවල් නැත්නම් වහුන් ඇරලවත් නැත්නම් වහුන් ඉවත් කරලවත් තිබුණ නැති නිසා කියන එක තමයි උත්තරේ විදිහට අපි සාකච්ඡා කරේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ශාස්ත්‍රයක් අසා දැන ගැනීමට අවශ්‍ය වූයේ කුමක් ගැනද කියලා අහුවොත් අපි උත්තර ලියන්නේ කොහොමද? ශාස්ත්‍රයක් අසා දැන ගැනීමට අවශ්‍ය වූයේ නැති වූ හවරිය ගැන. නැති වූ හවරිය ගැනයි කියලා උත්තරේ එන්න ඕන. අනිවාර්යෙන් අර හවරිය කියලා විතරක් ලියලා හරියන්නේ නැහැ. හරි නේද?
කොහොමද ලියන්න ඕන? නැති වූ හවරිය ගැනයි කියලා යහන් ලියන්නට ඕන. එතන හාමිගේ නැති වූ හවරියගෙන. ඒ කිසි ගැටලුවක් නැහැ. නැති වූ හවරිය කියන වචනේත් එක්ක ඕන එකක්. එතන හාමිගේ නැති වූ හවරිය. හරි. ඒක ඉතාල හොඳ එහෙම ලියුවා. ශාස්ත්‍රයක් අසා දැනගට අවශ්‍ය වූයේ නැති වූ හවරියට වඩා ගොඩාක් හොඳ උත්තරයක් තමයි ශාස්ත්‍රයක් අසා දැනගට අවශ්‍ය වූයේ එතන හාමිගේ නැති වූ හවරිය කිව්වම තවත් පැහැදිලි වෙන උත්තරේ. අන්න එහෙම උත්තරයක් වුණාට කමක් නැහැ. ඊළඟට ශාස්ත්‍රකාරයාට වැරදීමක් සිදු වූයේ ඇයි? මොකද වැරදීමක් සිදුනේ? ශාස්ත්‍රකාරයාට වැරදීමක් සිදු වූයේ ඔත්තුකාරයා විසින් වැරදි තොරතුරක් උපදූපයක් වැරදි තොරතුරක් ලබා දුන් නිසා වැරදි උපදූපයක් ලබා දුන් නිසා කියන එකත් උත්තර දෙනවා. මේ ටික අපි සාකච්ඡා කරලා ලියලා තියෙනවා. ඊළඟට අපි යනවා මෙන්න මේ කොටසට. මේකට අදාළව මම ඔයගොල්ලන්ට වෙනම කොටසක් මෙන්න මෙහෙම මෙතනට එකතු කරලා තියෙනවා. මේ බලන්න. නිබන්ධනය ගන්න. නිබන්ධනේ පිටු අංක 4. මම ඔයගොල්ලන්ට චුට්ටි වෙලාවක් දෙන්නම්. පොඩි වෙලාවක්. ඉන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ වැඩේට. ඒ දෙන්නේ පොඩි වෙලාවක් දෙනවා මම ඔයගොල්ලන්ට. මෙන්න මේ පාඩමේ තියෙන මේ පිටු තුන ටක් ගාලා කියව ගන්න. දෙකයි තියෙන පිටු දෙකයි. හැඳින්වීමත් එක්කම කියව ගන්න. හැඳින්වීමත් එක්ක කියව ගන්න. ඊටාම ඉක්මනින් කියව ගන්න. ඊටාම ඉක්මනින් කියව ගන්න. හැඳින්වීමෙන් පස්සේ කතාව කියව ගන්න දිගට. හරි සර්. හරි. ඔයගොල්ලෝ නැවත කතාව මතක් වෙන්න ඇති. පළවෙනි කතාවේ නිංගිරාට සිදුණු අකරතැබ්බයක් පිළිබඳ විවරණයක් තියෙනවා. දෙවෙනි පාඩමේ තියෙන්නේ දෙවෙනි කතාවේ තියෙන්නේ එතන හාමිට සිදුණු අකරතැබ්බයක් පිළිබඳ හදිසි කරදරයක් පිළිබඳව. ඒකේ නිසා ඒකේ දැන් මේකෙන් මේ මොකද්ද කියන්නේ? විචක්ෂණ භාවයෙන් කටයුතු නොකිරීම පිළිබඳ විවරණයක් තමයි මේකේ තියෙන්නේ. විචක්ෂණ භාවය කියන්නේ දැන් මේව දෙයක් වෙයි කියන හැඟීමෙන් යුක්තව ඒ කටයුතු නොකිරීම. විචක්ෂණ භාවයෙන් කටයුතු නොකිරීම පිළිබඳ විවරණයක් තමයි පාඩමේ අන්තර්ගත වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ ලිඛිත අභ්‍යාස කියන කොටස අයිති වෙන්නේ සාහිත්‍ය කොටසටමයි. මේ කොටස මේවා සාහිත්‍ය පොතේ ලියන්න අවශ්‍ය නැහැ. මේ ටික තියෙනවා නිබන්ධනේ. මේ ටික නිබන්ධනේ තියෙනවා. දැන් මම මේ නිබන්ධනට යන්න හදන්නේ. නිබන්ධනේ මේ බලන්න. මෙන්න මේ ටිකට උත්තර දැන් ලියන්න ඕන ඔයගොල්ලෝ මතකේ. ප්‍රකාශ කළේ කොමන අවස්ථාවකද කියන එක දැන් ලියන්න එපා. ප්‍රකාශ කළේ කොමන අවස්ථාවකද කියන්න එපා. ඔයගොල්ලන්ට එකඟව හිතට එකඟව අවංකව ඊටාම ඉක්මනින් ප්‍රකාශ කළේ කවුද? ප්‍රකාශ කළේ කාටද කියන ටික ඊටාම ඉක්මනින් මේ ටිකේ මේ 10 ඊටාම ඉක්මනින් ලියාගෙන යනකො. 9 ඇති. 9 ලියාගෙන යනකො. වැඩි ලක් ගන්න තු. මම විනාඩියක් දෙන්න. ටක් ගාලා ලියන්න. ප්‍රකාශ කළේ. නැවත පොත බලන්න එපා. පොත අච්චුපොත තියෙනවා නම් කරුණාකරලා අච්චුපොත පොඩ්ඩක් පැත්තකින් අයින් කරලා තියන්න. Tamanට එකඟව වැටික් කරන්න ඕන. මොකද මේ දුෂ්කර ලීලි වරද? නෑ 10ම ටක් ගාලා ලියන්න. ප්‍රකාශ කළේ කවුද? ප්‍රකාශ කළේ කාටද? ඒ ටික ටක් ගාලා ලියාගෙන යන්නකෝ. වෙලාව අරගෙන. ප්‍රකාශ කළේ කොන අවස්ථාවකද කියන එක ලියන්න එපා. අනික 4 විතරක් ලියාගෙන යන්න. තාම ඉක්මනින් ලියන්න.
පුළුවන් නම් අනිත් අයත් කැම් එක ඔන් කරලා වැඩ කරන්න. මයික් එක ඔෆ් කරලා කැම් එක ඔන් කරලා වැඩ කරන්න. අච්චුපත අයින් වෙලා තියෙන්න ඕන. හරි සර්. හරි. සන්ධි ඉවරයි නේද? හරි. හරි. ඉසින්දි ඉවරයි. සර් කල් ඉවරයි. කල් ඉවරයි. නිකුත් ඉවරයි. සර් තාම නෑ. හරි. අනිත් අය ඉක්මන් කරන්න. දැන් නම් ප්‍රමාණවත් වෙන්නට ඕන. දැන් ඔය ගිය හැටි හිටපු නැතියට තමයි වෙලාව අවශ්‍ය නැත්තේ. මොකද ওই කතාව සම්පූර්ණයෙන් අපි හොඳටම අවබෝධ කරගෙන තියෙන්න ඕන. කීපවතාවක් කියවලා තියෙන්න ඕන. කීපවතාවක් කියවලා තියෙන්න. සර් හට ඉන්ට්‍රෝ කරන්න ඕන දැන්. සිග්නල් නැතුණා සර්. මොකද හුවේ? මොකද දරුවෝ හුවේ? මොකද සර් කරන්න කිව්වේ? කවුද කිව්වේ කාටද කිව්වේ කියන කොටස විතරයි කරන්න කිව්වේ. අර නිබන්ධනේ මෙන්න මේ නිබන්ධනේ. නිබන්ධනේ තියෙන අවස්ථා සම්බන්ධ පිටු අංක 4. මෙන්න මේකේ ප්‍රකාශ කළේ කවුද ප්‍රකාශ කළේ කාටද කියන කොටස විතරක් ලියන්න කියලා කිව්වේ. හරි සර්. හරි. ඊළඟට මේක අනිත් එක මතක තබා ගන්න ඕන. මේ හැම එකක්ම දැන් මම පන්ති වුණා නම් මේව වෙනද කරේ ගුලට මේ නිබන්ධනය දීලා මේව ලියන්න දෙන්නේ නැතුව ගෙදරදී බලාගෙන ඉන්න කියලා පාඩම සාකච්ඡා කරා ගෙදරදී බලාගෙන ඉන්න කියලා මේ ටික ලියෙව්වා පන්තියේදී. මතකෙන් ලියෙව්වේ. ඉතින් මට ඒක මම කරපේ කැම්මේ කොන් කරලා පොඩ්ඩක් මට කියන්න කොහොමද ඔයගොල්ලෝ කරන්න කියලා බලන්න ඕන නිසා. දැන් කමක් නැහැ. දැන් ලියලා ඉවරයිනේ. එතකොට මේ අනිත් අය දැන් ලියාගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් ආපු අය කියනවා අර මේ නිබන්ධනයේ පිටු අංක 4 තියෙන මේ අවස්ථා සම්බන්ධ කොටස තමයි ලියන්න කියලා කිව්වේ. මෙන්න මේ කොටසට උත්තර ලියන්න කියලා කිව්වේ. මේකේ ප්‍රකාශ කළේ කවුද? ප්‍රකාශ කළේ කාටද කියන ටික දැන් ලියන්න කියලා කිව්වා. ඉතිරි ටික ඔයගොල්ලෝ පොත බලලා ප්‍රකාශ කළ අවස්ථාව පිළිබඳ අදහසක් අරගෙන ඉවරලා මේ 9 දක්වා තියෙන ටිකට උත්තර ලියන්න. එකම අදහස වෙන්න පුළුවන් සමහර තැන්වල ප්‍රකාශ කළ අවස්ථාව එකම වෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ. මගේ අරමුණ තමයි මේකේ තියෙන සෑම අවස්ථාවක් සම්බන්ධ පාඩයක් සඳහාම ඔබගේ අවධානය යොමු කරවීම. සෑම අවස්ථාවක් සම්බන්ධ පාඩයක් සඳහාම අවධානය යොමු කරවීම. සර් එක පළවෙනි කොටස විතරයි කරන්න ඕනේ. පළවෙනි ඒක විතරයි. කවුද කිව්වේ කාටද කිව්වේ කියන කොටස. කවුද කිව්වේ කාටද කිව්වේ? ඉවරයි සර්. ඉවරයිනේ. හරි. මම හිතනවා හැම කෙනෙක්ම දැන් වෙලාව ගන්න නැතුව අපි අවසන් කරමු. මේ හැම කෙනෙක්ම ඒක අවසන් කරලා ඇති කියලා මම හිතනවා. මොකද ඒක අවසන් කළ යුතුයි. හැම කෙනෙක්ම වෙලාව තව දෙන්න බෑ. තව අපරාධයක්නේ. ඒක නිසා ඊළඟට මේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ හැඳින්වීම හැම කෙනෙක්ම පාඩම් කරලා නැති ඊළඟ දවසේකට මේ හැම කෙනෙක්ම පාඩම් කරන්න නැති අය තියෙන නිසා මම කියනවා මෙන්න මේ හැඳින්වීමට එන්න ඕන උත්තර ටික පොතේ ඡේද ඔබගේ හැඳින්වීම ඡේදය අන්තර්ගතයක් මේ තියෙන්නේ. ඒකේ හිස්තැන් තියලා තියෙන්නේ. හිස්තැන් වලට උත්තර ටික ඔයගොල්ලන්ට පුළුවන්. ඔයගොල්ලෝගේ අච්චු පොතේ හැඳින්වීමෙන් බලා ගන්න. එතන හැම කියන පාඩමේ හැඳින්වීමෙන් බලා ගන්න. ඒතකොට ඒකේ ඒක කියවලා මෙන්න මේ හිස්තැන් වලට එන්න ඕන ටික පාඩම් කර ගන්න ඕන. මේ හිස්තැන් වලට එන්න ඕන ටික පාඩම් කරලා මතකෙනුයි ලියන්න ඕන. කවුරු දැන් ලියපුවා ඉන්නවද මේක නෑ නේද? කවුරු ලියපුවා ඉන්නවද? නෑ සර්. හරි. හරි. කවුරුහරි ලියන්න එපා මේක ඊළඟ දවසේ අපි ලියමු මේක. ඊළඟ දවසේ ලියමු කැම්මේ කොන් කරලා
මතකෙන් ලියන්න සූදානම් කරගන්න මේ කොටස. මේවා අහනවා විභාගෙදී මේ කෙටි ප්‍රශ්න වල. ඔය අවස්ථා සම්බන්ධ පාඩම් එක අහන්න පාඩමේ නම අහන්න පුළුවන්. කවුද පාඩමේ නම අහන්න පුළුවන්. පාඩම උපුටාගත්තු ග්‍රන්ථය. ඔය අහන්න පුළුවන්. ඒකට දාලා ඒ කොටස තියෙන්නේ. ඊළඟ පළමු කතාවර පදකේදී අත්දැකීම. දෙවෙනි කතාවර පදකේදී අත්දැකීම. මේව සාකච්ඡා කරන ඉස්සරහදී. එතන මෙන්න මේකට අපි ගියොත් එහෙම. මෙන්න මේ ප්‍රශ්න තුනට අපි යන්. එතන අපි ජන කතාව ඇතුළත චරිතවල ලක්ෂණ මොනවද? පිටුවක තුනේ චරිත ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කරනද? එතන හාමි ජන කතාව ඇතුළත් ප්‍රශ්න අංක 4 චරිතවල ලක්ෂණ මොනවද? එතන හාමිගේ චරිතයේ ලක්ෂණ. දැන් අපිට අපේ චරිතවල විවිධ ලක්ෂණ තියෙනෝනේ. නේද? විවිධ චරිත ලක්ෂණ තියෙනවා. විවිධ චරිත ලක්ෂණ. මොනවද උදාහරණයක් කියනකෝ? චරිත ලක්ෂණයකට උදාහරණයක් කියන චරිතයේ ලක්ෂණ. ඔයාටත් තියෙනවා පෞද්ගලිකත්වයට ඔයාට වෙනම අනන්‍ය වෙච්ච චරිත ලක්ෂණ. ඔයාගේ යාළුවටත් එයාට වෙනම චරිත ලක්ෂණයක් තියෙනවා. ලක්ෂණයක් දෙකක් තියෙනවා. චරිතයේ ස්වභාවයක්. චරිත ලක්ෂණ විදිහට. අපි කියන්නේ මෝඩ චරිත කියලා කියනෝ නේද? මෝඩ නේද? අනුවන චරිතයක්. ඒ වගේ අපි කියනෝනේ. මෝඩ පහේ. නූගත්. නූගත් චරිතයක්. ඒ වගේ අපි කියනෝනේ. අපරීක්ෂා වැඩ කරන චරිතයක් නේද? පිළිවෙල වැඩ නොකරන චරිතයක් අපි එහෙම නම් කිරීම කරනවා. අන්න ඒකයි මේ අහන්නේ. ඒකයි මේ අහන්නේ. එතකොට එතන හාමිගේ චරිතය දැක්කහම ඔයගොල්ලන්ට මොනවද යාගේ චරිතය සම්බන්ධයෙන් ඍජුවම ප්‍රකාශ කරන්න තියෙන්නේ? මොන වගේ චරිතයක්ද එයා? නූගත් බව. නූගත් අනුවණකාරීව කටයුතු කළ චරිතයක් නේද? අපි එහෙම කියන්න පුළුවන් අනුවණකාරීව කටයුතු කළ චරිතයක් ලියා ගන්න මෙතනින් හොඳේ. කරුණු දෙක තුනක් විතර ලියමු ගොඩක් ඕනේ නැහැ. අනුවණකාරීව කටයුතු කරන චරිතය. සොයා බලන්න නැතුව වැඩ කටයුතු කරන චරිතයක්. ඊළඟට මෙන්න මේ පිටුවංක 3 නිබන්ධනයේ පිටුවංක 3 තියෙන ප්‍රශ්න අංක 4 එතන හැමගේ ජනකතා ඇතුළත් චරිතවල ලක්ෂණ මොනවද කියලා අහනවා. අනුවණකාරීව කටයුතු කරන චරිතයක්. ඒ සොයාන විමසා නොබලා කටයුතු කරන චරිතයක්. ඊළඟට ගත්තොත් තව මොනවද අපිට මෙයාගේ ලක්ෂණ තියෙන්නේ? මෙයා මේ ගෙදරින් ගියේ නේද? තමන්ගේ කාර්යභාරය ඉටු කළා නේද? තම කාර්යභාරය මනමින් ඉටු කරන කෙනෙක්. එහෙම කියන්න පුළුවන් මෙයාව. මොකද එතන හාමි සිය සාම්පුරුෂයා වෙනුවෙන් ආහාර ටික පිළිල කරලා නේද? ඒව හරියට කරලා තමයි ගියේ. නිකන් ආවට කියට ගියේ නෑ. සිය කාර්යභාරය මනමින් ඇහුන්නේ නෑ. පළවෙනි එක අනුවණකාරීව කටයුතු කරන තැනැත්තියක්. අනුවණකාරීව කටයුතු කරන කෙනෙක්. අනුවණකාරීව. එයා විමසා නොබලා කටයුතු කරන කෙනා. අඥානව කටයුතු කරන කෙනෙක්. ඊළඟට දෙවෙනි එක ගත්තොත් එහෙම මම කිව්වේ මේ දෙවෙනි කාරණාව විදිහට ගත්තොත් කිව්වේ තම කාර්යභාරය නිසි පරිදි ඉටු කරන තැනැත්තියක් කියලා අපිට ගන්න පුළුවන්. මොකද එයා තමන්ගේ කාර්යභාරය බවට පත් වෙලා තියෙන ගෙදර උයන පිහින ටික නේ ටික හරියට කරා. දැක්කනේ? උයන පිහින වැඩ ටික කරා යා. ඒ නිසා යාගේ චරිතය අපි ගත්තොත් එයා උයන පිහින වැඩ ටික කරා කියලා කියන්නේ එහෙනම් එයා ඒ කාර්යභාරය හැට කරලා තියෙනවා. ඊළඟට ඔයගොල්ලෝ මතක වෙනවා ඇති අර එතන හාමි අර මොකද්ද හවරියක් ගැන කතා කරන්නේ. ඇයි හවරියක් පාවිච්චි කරන්නේ? මොකටද හවරියක් පාවිච්චි කරන්නේ? කොණ්ඩේ නැති නිසා. එහෙම නැත්නම් අපි කොණ්ඩේ කොටාය නැත්නම් කොණ්ඩේ අඩු අය මොකටද පාවිච්චි කරන්නේ? හවරිය මොකටද පාවිච්චි කරන්නේ? ලොකු කොණ්ඩයක් තියෙනවා පෙන්නීමට. එතකොට එකෙන් පේන්නේ මොකද්ද අපිට? උඩඟු බව. නෑ උඩඟු බව නෙමෙයි. උජාරුව වගේ එකක්. අපි එහෙම නැත්නම් කියමු මෙහෙම. විලාසිතා. ඊටත් වඩා හොඳ එකක් ගමු අපි. ඊටත් වඩා උඩඟු බව කියලා ගන්නවට වඩා හොඳ එකක් අපි මොකද හවරිය වදින අය උඩඟුයි කියලා කියන එක සාධාරණ නෑනේ. අපි කියමු මෙහෙම. අලංකාරයට කැමති කෙනෙක් කියලා අපි ගමු. ඒක හොඳ වචනයක්. අලංකාර රස පිරිසිදුව පිළිවෙලට ජීවත් වෙන්න කැමති කෙනෙක්. එහෙමත් හොඳයි. අලංකාර රස නැත්නම් පිරිසිදුව පිළිවෙලට ජීවත් වෙන්න කැමති කෙනෙක් නේද? මොකද එයා නාන්න ගියා කියලා අපි දැක්කනේ. නේද? නානවා කියලා කියන එක අදහස් කරන්නේ මොකද්ද? එනේ ආ පිළිවෙලට පිරිසිදුව ඉන්නවා කියන එකනේ. පිරිසිදුව පිළිවෙලට ඉන්න බව හැඟවෙන චරිතයක්. ඊළඟට අපි ගත්තොත් එහෙම ඒ කාරණාව අපි දැක්කත් අර මේ එයා හවරිය බඳින එකෙන් අදහස් කරේ ඒ කියන්නේ ඒකත් පිළිවෙලක් නේ නේද? හවරියක් බඳලා ලස්සනට අලංකාරව ජීවත් වෙන්න උත්සාහ කරන්නේ.
නිසා ඒ චරිතය ඔන්න ස්වභාවයන් එක එක තැන්වල අපිට ගන්න තව හොයන්න පුළුවන් අපිට. නමුත් මම ප්‍රධාන කාරණා කීපයක් විතරක් ඔය එකතු කරලා ගත්තා. හොඳ දේවල් නරක දේවල් මිශ්‍රව. අපි ගමු ඩිංගිරාලගේ චරිතය. ඩිංගිරාලගේ චරිතය. තම කාර්යභාරය නිවැරදිව ඉටු කිරීම. ඩිංගිරාලද? ඔව් සර් හේන් වඩවල. ඩිංගිරාලත් එහෙමයි. ඩිංගිරාල තම කාර්යභාරය නිසි පරිදි ඉටු කරන කෙනෙක් ඩිංගිරාල කියලා කියන්නේ. ඒක හොඳ කතාවක්. තම කාර්යභාරය නිසි පරිදි ඉටු කරන කෙනෙක් තමයි ඩිංගිරාල කියලා කියන්නේ. ඩිංගිරාල කියලා කියන්නේ තම කාර්යභාරය නිසි පරිදි ඉටු කරන කෙනෙක්. ඊට පස්සේ එයා මෝඩ නෑ හැබැයි දරුවනේ. ඇයි එහෙම කියන්නේ? එයා මෝඩකම නිසා නෙවෙයි එයා මේ ඒ මෝඩකම නිසා නෙවෙයි ඒක කියන්නේ. එයා සාත්‍ය බාධා නිසා. ඒ කියන්නේ මේ මම කැමති නෑ ඩිංගිරාල මෝඩයි කියලා. කියන්නේ මෝඩකම නෙවෙයි යාගේ තියෙන්නේ. මොකක්ද තිබුණේ? නොදැනුවත් බව. නොදැනුවත් බවටත් වඩා හොඳ වචනයක් ගන්නකො අපි එකට. යාගේ චරිතයේ ලක්ෂණයක් විදිහට. අපි දෙයක් කරනකොට කොහොමද කරන්න ඕන? පිළිවෙලට. හොඳින් හොයලා බලලා කරන්න ඕන. ඩිංගිරාල මොනවද? ඩිංගිරාල කොහොමද කරේ? කිසිදු සෙවිලා බෙල්ලට නොසැලකෙල්ලින් තමයි නිසැලකිල්ලෙන් තමයි වැඩ කළේ. ඒතොර අපි ලියන්න පුළුවන් චරිතය ලක්ෂණයක් විදිහට මොකද්ද? නොසැලකිලිමත්ව කටයුතු කරන කෙනෙක්. කිසිම සැලකිල්ලක් ගත්තේ නැහැ මේ. ඒක එහෙම අපිට පේන්නේ නැහැ සැලකිල්ලෙන් කටයුතු කර බව. නොසැලකිලිමත්ව කටයුතු කළ කෙනෙක්. නොසැලකිලිමත් ලෙස කටයුතු කරනවා. ඒක නිසානේ හාල් පාන වතුරත් එක්ක බත් කන්න ඕනේ. අපි තව කාරණාවක් ගමු. අපිට පේනවා මෙයාගේ චරිත ලක්ෂණයක් විදිහට. මොකක්ද? මිත්‍යාවට අකමැති බව. මිත්‍යාව පිළිබඳ විශ්වාසයෙන් කටයුතු නොකළ කෙනෙක් නේද? මිත්‍යාව පිළිබඳ විශ්වාස නොකළ කෙනෙක්. ඩිංගිරාල ගත්තාම මිත්‍යාව පිළිබඳ විශ්වාසයක් ඇති කෙනෙක් නෙවෙයි යා. මොකද අපි දැක්කර රසුල් දිනෙල්ක මිත්‍යා පිළිබඳව කටයුතු නොකළ කෙනෙක්. මිත්‍යා පිළිබඳව විශ්වාස නොකළ කෙනෙක්. ඒක මොකද සිය බිරිඳ නැත්තම් එතන හාමිගේ පෙරැත්තට නැත්තම් එයා ඉල්ලීමට මෙයා ගියා මිසක් එහෙම නැතුව එයා ඇත්තටම දැනුවලාවෙන් නෙවෙයි ගියේ. ඇත්තට පිළිබඳව විවරණයක් නැත්තම් කැමති නැහැ. චරිත ලක්ෂණ තුනක් අපි කතා කරා. ශාස්ත්‍රකාරයාගේ චරිතය අපි එකක් දෙකක් බලමු නිකන් ශාස්ත්‍රකාර චරිතය ගත්තොත් කපටි බව. කාපටි චරිතය. කපටි චරිතය. කපටි විතරක් නෙවෙයි. තව මොකක්ද අපිට කියන්න පුළුවන්? කපටිකමත් එක්කම. සොර වැඩ කරනවා. ඔව් ඒකට අපි මේ එයා මොකද කරේ? පුද්ගලෙක් වෙනම යොමු කරා මොකටද? පුදුම ටික හොයලා ගෙන්න ගන්න. ඒක මොකද? ඔත්තු බලන්න. ඔත්තු බලන්න. ඒකට අපි මොකද්ද අපි මොන වගේ අදහසක්ද එතන එකතු කර ගන්න ඕන අපිට? මොන වගේ අදහසක් අපි එකතු කරන්න මෙයාගේ? ඒකට දැන් අපි පළවෙනි කාරණාව ගුවා කපටි පුද්ගලෙක්. අපි මෙතනින් ගන්නවා අපි එයා කපටි වුණාට නුවණක්කාරයි නේද? ශාස්ත්‍රකාරය කරන කෙනෙක් බොරු කරන කෙනෙක්. මුලාව උපක්‍රමශීලීව කටයුතු කර කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන් නේද? ශාස්ත්‍රකාරය ටිකක් උපක්‍රමශීලීව කටයුතු කර කෙනෙක්. ඊළඟට මිනිස්සු රැවටීමට භාජනය කරන කෙනෙක්. මිනිසුන් රවටලා ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. ආදී නිසා ගොඩාක් කාරණා අපිට එකතු කරන්න පුළුවන්. නමුත් ඔතනට කරුණු තුනක් විතර ලියලා තිබ්බහම ඇති. ඔබ එතන හාමිගේ චරිතය හඳුනා ගන්නට ඕන, ඩිංගිරාලගේ චරිතය හඳුනා ගන්න ඕන, ශාස්ත්‍රකාරයාගේ චරිතය හඳුනා ගන්න ඕන. ශාස්ත්‍රකාරය සම්බන්ධයෙන් කරුණු තුනක් විතර ලිව්වා නේද? ඔව් සර්. හරි. කරුණු තුනක් විතර නිකන් හිතලා හරි ලියන්න. මිනිසුන් රවටා ජීවත් වෙච්ච කෙනෙක්. අපිට පේන ප්‍රධාන චරිත තුනේ විවිධ ලක්ෂණ තියෙනවා. මේ වගේ අපිට මිනිස්සුන්ගේ චරිත හඳුනා ගන්න පුළුවන්. ඔබ ඉදිරියේදීත් එක එක කතාවල ඔයගොල්ලන්ට හම්බුන කතාවල චරිතවල ස්වභාවයන් හඳුනා ගන්න ඕනේ. එයාගේ කල් ක්‍රියාවෙන් තමයි චරිතවල ස්වභාවයන් අපිට හඳුනා ගන්නට වන්නේ. ඊළඟට අපි ගත්තොත් එතරම් අපි ජන කතාවට පාදක වී ඇති අත්දැකීම් දෙක ලියන්න කියලා ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්නයක් එක. මොකක්ද මේකේ අපි මොන වගේ අත්දැකීම්ද මේකට පාදක වෙලා තියෙන්නේ? ඒක කීවෙනි ප්‍රශ්නේද? පිටුවංක 3 පළවෙනි ප්‍රශ්නේ. එතන හාම ජන කතාවට පාදක ඇති අත්දැකීම් දෙක ලියන්න. අත්දැකීම් දෙකක් තියෙනවලු. මොනවද තියෙන අත්දැකීම්? මොන වගේ අත්දැකීම් දෙකක්ද මේ කියන්නේ? එතන හාම ජන කතාවට පාදක වෙලා තියෙන අත්දැකීම් දෙක.
සොයා බලා කටයුතු නොකිරීමෙන් අමාරුවේ වැටීම. සොයා බලා කටයුතු නොකිරීම නිසා මේකේ පළමු කතාව දෙවන කතාව කියලා දෙකක් තියෙනවා. පළමු කතාව කියලා තියෙන්නේ මොකක්ද ඔයි? පළමු කතාව කියලා තියෙන්නේ මොකක්ද? ඉංගිරාට උණු අකරතැබ්බිය කියන කතාව. දෙවෙනි කතාව මොකද්ද? එතන හාමිදුන කර එතන ආවුණා කතාව. ඒක තමයි කතා දෙක කියලා වෙනවද? දැන් මම අහන්නේ පළමු කතාවට ඩිංගිරාල සම්බන්ධ කතාවට දාලා අත්දැකීම මොකද්ද කියලා යහන්නේ. මොන වගේ අත්දැකීමක්ද මේ? අත්දැකීම කියලා කාට හරි වෙච්ච දෙයක් වගේ. නොසලකිලිමත්ව කටයුතු කිරීමට යාම නිසා සිදුවන්නා වූ අකරතැබ්බ. ලියා ගන්න ඔයගොල්ලෝ මෙහෙම නොසලකිලිමත්ව කටයුතු කිරීමට යාමෙන් 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 පුද්ගලයෙකුට නොසලකිලිමත්ව කටයුතු කිරීමෙන් යාමෙන් පුද්ගලයෙකුට නොසලකිලිමත්ව කටයුතු කිරීමට පුද්ගලයෙකුට අත්විඳීමට සිදුවිය හැකි අත්විඳීමට සිදුවිය හැකි අත්විඳීමට සිදුවිය හැකි අකරතැබ්බයක්. මෙහි එන පළමු කතාවට පාදක වී ඇත. පළමු කතාවට පාදක වී ඇත. අපි ගත්තොත් දෙවෙනි කතාවට පාදක වී ඇති අත්දැකීම ගත්තොත් එහෙම ශාස්ත්‍ර වලට රැවටීම. ඒක අපි කොහොමද ඒක අපි ගන්නෙ මොනවා මිත්‍යා දෙහිලි විශ්වාස කිරීම. මිත්‍යාව සොයා බලා කටයුතු නොකිරීමෙන් ශාස්ත්‍ර වලට රැවටීම. අපි ගමු හොඳ විස්තර කළා ගමු. ඊට වඩා ඔයගොල්ලෝ කියන දේවල් වලින් මට පුළුවන් හොඳ අදහසක් ඉතුරු කරන්න. කියන්න බලන්න තව කාරණා. දෙවෙනි කතාවට පාදක වෙච්ච දෙවෙනි කතාවට පාදක අත්දැකීම. මිත්‍යා නිසා අකරතැබ්බට අසුවීම. තව මිත්‍යා නිසා අකරතැබ්බට පත් වෙන ආකාරය. මිත්‍යා මත විශ්වාස කිරීම. මිත්‍යාව විශ්වාස කිරීම මත කටයුතු කිරීම මගින් අකරතැබ්බට ලක් වීම. තව වචන එකතු කරන්න බලන්න. මිත්‍යාව නිසා රැවටිලි වලට අසුවීම. මිත්‍යා විශ්වාස නිසා ඇතැම් විට රැවටිලි වලට හසු වීමට සිදුවීම. ඇතැම් නිවැරදිව සොයා බලා කටයුතු නොකිරීම නිසා මෝඩකම පාදක වෙලා තියෙන අත්දැකීම යහන්නේ. මොකක්ද මේ අත්දැකීම? කෙනෙකුට අත්දැකීම කියලා කියන්නේ මොන වගේද? කෙනෙකුට වෙලා තියෙන එකක් අත්දැකීම කියලා කියන්නේ. කෙනෙකුට වෙලා තියෙන එකක්. දැන් මේකේ මොකද්ද දෙවෙනි කතාවට වෙලා තියෙන්නේ? දෙවෙනි කතාවේ වෙලා තියෙන්නේ යම් තැනැත්තියක් ඉන්න ඒ තැනැත්තියගේ යමක් නැති වෙලා තියෙනවා. ඒ යමක් නැතිවීම සම්බන්ධයෙන් ඇය සාමාන්‍යයෙන් කටයුතු කළ යුතු ආකාරයට වඩා වෙනස් ආකාරයකට කටයුතු කරලා ඇය කල්පනා කරලා මේකට වෙනස් එයා විශ්වාසයක් තිබුණා. ඇදහිල්ලක් තිබුණා. ඒ ඇදහිල්ල නැත්තම් විශ්වාසය මත කටයුතු කරලා උත්සාහ කරා මේක හොයාගන්න. ඉතින් ඒක ගැලපෙන්නේ නැහැ. එම නොගැලපෙන අවස්ථාවක් තමයි මේක. එතකොට අපිට මේකේ පාදක භාවිතා නොකිරීම. මොකද? තැන්ට සුදුසු නොවන භාවිතා නොකිරීම. සුදුසු නොවන භාවිතා නොකිරීම. ඒක ටිකක් මිස්ලා තියෙනවා. නමුත් ඊටත් වඩා එහා අත්දැකීමක් මේකේ තියෙන්නේ. දෙවෙනි කතාවට අත්දැකීම් වෙලා තියෙන්නේ. යමක් පිළිබඳව නුවණින් නොවිමසා නැත්නම් ඥානයේ මෙහෙවා නොමිසා නුවණින් නොවිමසා බුද්ධිමත්ව කටයුතු නොකොට යමක් පිළිබඳව බුද්ධිමත්ව කටයුතු නොකොට විශ්වාස මත කටයුතු කිරීමට යාමෙන් මොකක් වෙන එකද? රැවටීමටත් අකරතැබ්බයටත් ලක්වීම. ලියාගන්න මෙහෙම. මෙහෙම ලියාගන්න එතන දෙවෙනි කතාවට.
යමක් පිළිබඳව කියනවා කියන යමක් පිළිබඳව සිහිනුවණින් කටයුතු නොකොට 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 තම විශ්වාස ඇදහිලි මත කටයුතු කිරීමෙන් තම විශ්වාස ඇදහිලි මත කටයුතු කිරීමෙන් අකරතැබ්බයන්ට ලක්විය හැකි බව හරි බලමු අපි මේ අකරතැබ්බයන්ට ලක්විය හැකි බව තමයි ඒක අත්දැකීම් බවට පත් වෙලා තියෙන්නේ. හරි එතකොට මේ ඔන්න ওই විදියට දැන් අපි මේකෙත් වැඩ කීපයක් අවසන් කරලා තියෙනවා. මේවා මේ වැඩ මේ සාකච්ඡා කර අද කතා කර බොහෝ කාරණා විෂය නිර්දේශිත ගුරුත් පොතේ කාරණාත් එක්ක සම්බන්ධිලා යන ඒවා. ඒක නිසා මේවා අනිවාර්යව ඔයගොල්ලෝ වැඩි අවධානයට දෙන්න. අපි යමු ඒකේ දෙවෙනි ප්‍රශ්න ටික මම කළා. එතනම ජනකථා ඇතුළත් හාස්‍ය රසයෙන් උපහාස්‍ය දනවන කතා අවස්ථාව බැගින් ලියන්න. දරුවනේ මට කියන්න හාස්‍ය රසය කියලා කියන්නේ මොකක්ද? උපහාස රසය කියලා කියන්නේ මොකක්ද කියලා? සිනහව උපදවන අවස්ථා තමයි හාස්‍ය කියලා ගන්න. හාස්‍ය කියලා කියන්නේ සිනහව උපදවන අවස්ථාව. මොනවා හරි අවස්ථාවක් මගින් සිනහවක් ඇති කරනවා නම් ඒක හාස්‍ය උත්පාදක අවස්ථාවක් විදිහට අපි සලකනවා සාහිත්‍යයේ. ඊළඟට මොකක්ද උපහාසය කියලා කියන්නේ? හාස්‍ය කියලා කියන්නේ සිනහව ලක් කරලා හරි. කාට හරි කෙනෙකුගේ දුර්වලතාවයක් නිසා නේද? කෙනෙකුගේ දුර්වලතාවයක් නිසා එයා පිළිබඳව යම්කිසි සිනහවක් ඇති වෙනවා. විහිළු තහළු වගේ දෙයක් වෙනවා. උපහාසය වෙනවා නම්. කියන්නේ කෙනෙකුගේ දුර්වලතාවයක් නිසා එයා සම්බන්ධයෙන් සිනහවට ලක් වෙනවා නම් මානසික සිනහවක් ඇති වෙනවා නම් අන්න ඒකට අපි කියන මොකක්ද? උපහාසය කියලා. හාස්‍ය කියලා කියන්නේ සිනහව, උපහාසය කියලා කියන්නේ කෙනෙකුගේ දුර්වලතාවයක් සඳහා ඇති වෙන සිනහවට. කෙනෙකුගේ දුර්වලතාවයක් නිසා ඇති වෙන සිනහවට හාස්‍ය කියලා කියන්නේ සිනහව. උපහාසය කියලා කෙනෙකුගේ දුර්වලතාවයක් නිසා ඇති වෙන කෙනෙක් දුර්වල වෙන. යාට අපි hina වෙනව නේද? උපහාස කරනවා. අපි උපහාස කරන. උපහාස අපහාස කියලා ලං යන්නේ වචන. මේව දරුවනේ සාහිත්‍ය රස. ඔගොල්ලෝ අහලා ඇති සාහිත්‍ය රස කීයක් තියෙනවද? සාහිත්‍යයේ තියෙනවා රස ඔගොල්ලෝ ටිකක් කියලා පන්ති රහ කියලා සාහිත්‍යයේ තියෙනවා රස 9ක්. දිගු විදියට ගත්තොත් 10 කියන 11ක් තියෙනවා කියලා සාමාන්‍ය අපේ රස 9ක් තියෙනවා කියලා. ඒවට අපි කියනවා මේ ඒ රස 9ට අපි කියනවා නව නලු රස කියලා. මේ ඉන් දෙකක් මේ තියෙන්නේ. සාහිත්‍ය රස 9ක් තියෙනවා. රස 9යි. මේවට කියනවා අපි නව
නලු රස කියලා. එයින් දෙකක් මේ තියෙන්නේ. එයින් දෙකක් මේ තියෙන්නේ. මොනවද ඒ රස නමෙන් අපි කීපයක් දැන් කතා කරා දැන් අපිට හාස්‍ය රසය. හාස්‍ය රසය. ඊට උපහාස රසය. හාස්‍ය රසය කියන උපහාස රසය. ඊට අමතරව තවත් රසයන් තියෙනවා. මොනවද තියෙන රසයන්? මොනවද තියෙන රසයන්? මේ බලන්නකෝ අපිට තියෙනවා තවත් රසයන්. අద్භූත රසයන් තියෙනවා. මම ඔයගොල්ලෝ තව කීපයක් මතක් කරනවා. අద్භූත රසය. මොකක්ද අద్භූත රසය කියලා කියන්නේ? විශ්වාස කළ නොහැකි ආන්නේ විශ්වාස කළ නොහැකි සිදුවීම් පිළිබඳ රසයක් තියෙන සාහිත්‍යය. ඔයගොල්ලෝ චිත්‍රපටි බලනකොට හරි කැමතියි මේවට. ඔයගොල්ලෝ කාටුන් වල හරි කැමතියි මේවට. අద్භූත දේවල් වලට නේද? දෙවියෝ ඇවිල්ලා ඉන්න සමහර අපේ මේ නව කතා කෙටි කතා ජාතක කතා වල දෙවියෝ පිළිබඳ විශ්වාස තියෙනවනේ. මේ සක්‍ර දේවෙන්ද කියලා කෙනෙක් ඇවිල්ලා ආවයි කියලා. මේව මොනවද? අద్භූත රසය ජනෝනේ වනේ. අద్භූතනේ. දැන් ඔයගොල්ලෝ සමහරට මේ සමහර රූපවාහිනී තියෙන සමහර වැඩසටහන් වල සමහර කතාවල තියෙනව නේද? මේ හිටපු ගමන් ඉන්න මිනිස්සයා ටක් ගාලා නැති වෙලා යනවා. සමහර මිනිස්සු පියාට වැදිලා අහසේ පියාසර කරනවා. තව සමහර මිනිස්සු නයි වෙනව නේද? මේ පෞද්ගලික දවස්වලම කතා තිබ්බනේ. මේ මොනවද මේ? විය නොහැකි දේවල්නේ. විය නොහැකි ඒවා දේවල් අපිට කියන මොකද අద్භූත රසය කියලා. අద్භූත රසය කියලා. අර අద్භූත රසය දැනන හොඳ කතාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නව නේද? හෙරලි කතාව. හෙරලි නේද? හෙරලි කියන්නේ මොනවටද දරුවනේ? හෙරලි කියන්නේ මොනවටද? මොනවටද? කොස් වලට නේද? කොස් වලට ඔයගොල්ලෝ දන්නවා? කොස්. ඔව් හෙර කියලා කියන්නේ මේ ගැහැණු කාටද? ගැහැණු හොරාටනේ හෙර කියලා කියන්නේ නේද? හොරා හෙර. කියන්නේ ස්ත්‍රී. හොරකම් කරන ස්ත්‍රියට ගැහැණු කෙනාට කියන හෙර කියලා. නේද? හෙර. හෙරලිය කියලා කියන්නේ කොස් වලට. ඔයගොල්ලෝ දන්නවනේ මේකේ ඒක කොහොමද හැදුනේ කියලා නේද? හෙරලිය. ඒ කතාවේ තියෙන සම්පූර්ණ අద్భుත රසයක්. නෑ සර්. කොහොමද හෙරලිය හැදුනේ? ඔය ඉස්සර ඈත අතීත කාලේ මේ කතාවක් යන කතාවක් තිබුණලු මේ මම මේකේ අద్భుත රසයක් තියෙන මේක. ඒක මම මේ පොඩක් උදාහරණයක් විදිහට ගත්තේ. ඉස්සර මිනිස්සු අතීත කාලේ මිනිස්සු මේ මිනිස්සුන්ට දැඩි නියගයක් ගස්කොළන් සේරම මිලා කිසිදු ආහාරයක් නැති වෙලා ගියාලු. සියලුම ආහාර විනාශ වෙලා නියගය ඇවිල්ලා ඔක්කොම විනාශ වෙලා දැන් මිනිස්සුන්ට දැඩි ලෙස බඩගින්නක් ඇවිල්ලා තියෙනවා. බඩගින්නක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සුන්ට ව්‍යසනයක් වුණාම දැඩි පොදු ව්‍යසනයක් වුණාන් පස්සේ ඒක අපි කියන අద్భుත රසය තියෙන තැනක් තමයි කියනවා මේ සක්‍ර දේවේන්ද්‍රට මොකක් වෙනව කියනවද? සක්‍ර දේවේන්ද්‍රයන්ගේ මොකක්ද ආසනෙට කියන්නේ? පාණ්ඩු පුල්ල ආසනේ නේද? පාණ්ඩු පුල්ල ආසනේ මොකක් වෙනව කියනවද? රත් වෙනවා කියලා කියනවා. දැන් වගේ කියනවා නම් කිය රොටියක් තම්බ ගන්න කියලා නේද? රත් වෙනවා කියලා කියනවා. රත් වෙනන් පස්සේ සක්‍ර දෙවියන්ද කියනවා මේ නැබි ළඟට බලන ලෝකෙ දිහා කාටද කරදරයක් වෙලා තියෙන කියලා ඇවිල්ලා පිහිට වෙනවා. ඉතින් අර ලෝකෙත් අපේ මේ ලෝකෙත් මිනිස්සු ආහාර නැතුව සම්පූර්ණ විනයගයක් ඇවිල්ලා නියම් සමයක් ඇවිල්ලා සම්පූර්ණ ආහාර නැතුව මිනිස්සු බඩගින්න ඉන්නකොට අර මේ ඔක්කොම අద్భుත රසයක්. බඩගින්න ඉන්නකොට සක්‍ර දෙවියන්ද දැක්කලු බැලුවලු මොකද්ද මේකට කරන්න පුළුවන් කියලා. ඉතින් හැබැයි මේ හැම ගහක් කොලක්ම ගොඩක් ආහාර ලබා දෙන ගස් කොළන් විනාශ වෙලා ගියාට එක ගහක් තියෙනවලු ඒ ගහේ ගෙඩි පිරීලා තියෙනවලු. හැබැයි කවුරුවත් කන්නේ නැතුළු ඒ කන්නේ නැත්තේ වස జాතියක් කියලා හිතාගෙන. වස జాතියක් කියලා හිතාගෙන. ඉතින් සක්‍ර දෙවියන්ද ඇවිල්ලා මේකට මොකක් කර ගන්න ඕනේ කියලා හිතලා මේ ලෝකෙට ඇවිල්ලා මේ මිනිස්සු ඉන්න තැනක ලෝකෙට ඇවිල්ලා ඉවරලා එක්තරා ස්ත්‍රියක් ඉන්න ගෙදරකට ගිහිල්ලා ඉවරලා මහලු වේශයක් මාවගෙන ගිහිල්ලා දරුවේ මට ගොඩාක් බඩගිනි මට ඒක නිසා අන්න අර ගහෙන් ගෙඩියක් කඩලා තම්බලා දෙන්න කියලා තියෙනවා. ඊළඟට කියලා දෙන ස්ත්‍රිය ඒවා කන්න හොඳ නෑ ඒවා කෑවහම මැරෙනවා ඒවා වස කියලා කවුරුවක් කන්නේ නෑ ඒක වේවර තරම් තියෙන කියලා තියෙනවා. ඊට පස්සේ අර මහලු මිනිස්සෙක් කියලා දෙනවා කමක් නෑ මට අන්තිම කෑම මට කොහොමත් අපි මැරෙනවනේ මට අන්තිම කෑම ලෙස කන්නවත් ඒක හදලා ඒක මේව කරලා දෙන්නනේ කියලා තම්බලා දෙන්නේ කියලා ඊට පස්සේ අර ගෑනු කෙනා මොකද්ද කරලා තියෙන්නේ අර කොස් ගහක් තමයි තියලා තියෙන්නේ ඒ ගෙට්ටියක් කඩන් ඇවිල්ලා ඉවරලා තම්බලා දැන් වතුර දාලා තම්බනකොට දැන් මේක අමුතු සුවඳක් එනවලු ගෑනු කෙනෙක් මැරෙන්නේ අමුතු සුවඳක් එනවලු ඒ නිසා මෙයාට හිතුණා චුට්ටක් කන්න ඕනේ කියලා පුදුම රසක් තියෙනවලු ඊට පස්සේ මෙහෙම ඩිංග කන්න ඕනේ කියලා පොඩ්ඩක් කියලා ගියා මුකුත් දැන් මැරෙන්නේ නැහැ මුකුත් වෙන්නේ නැති නිසා තව ඩිංගක් බඩගිනින්නේ ඉතින් බඩගිනින්නේ චුට්ටි කාලි ඉවරලා බලනකොට මෙයා දන්නේ නැතුව රසත් වැඩි නිසා අර තඹපු කොස් ටික සේරම කාලා ඉවරලා දැන් මේක දන්නව සක්‍ර දෙවියන්ද මෙහෙම වෙනවයි කියලා. ඉතින් සක්‍ර දෙවියන්ද ඇවිල්ලාවලු කෝ අර මං මට තම්බල දෙන්න කිව්වා දැන් ඇවිල්ලා හදුව නේද කෝ ඒ ටික කියලා. ඇව්වාම කොළු ඒක හොරු කාලා වගේ කොහොම අදහසක් මට හිත මතක් වෙනවා හොරු කාලා කියලා කිව්වලු. ඊට පස්සේ ඉඳලා තමයි අර හොරු කාපු නිසා කාලා තියෙන්නේ මොන හොරුද? ගැහැණු හොරුනේ කාලා තියෙන්නේ. දැන් ගැහැණු හොරු නැත්තම් හෙරලියක් කියන හෙරලිය අදහසින් ගැහැණු හොරා නැත්තම් හෙරලිය කියන අදහසින් අන්න කොස් වලට හෙරලිය කියන වචනේ આવුලු. ඒතර ඔකේ අර සක්‍ර දෙවියන්ගේ පැමිණි මොන රසයද තියෙන්නේ?
අද්භූත රසය තමයි සක්‍ර දිව්‍යඥයාගේ පැමිණීම. දැන් හෙරළිය හැදිච්ච හැටි මතකයිනේ නේද? පොඩ්ඩක් අවබෝධ කරගෙන තියාගන්න සාමාන්‍ය දැනුමට හෙරළිය කියන්නේ. ඔය ගීතයකක් තියෙන දරුවනේ පැරණි ගීතයක නේද? පැරණි ගීතයක තියෙන අහලා තියෙනවද? පැරණි ගීතයක අර පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලු ඒකේ තියෙන ඔය කොටස කොහොමද තියෙන්නේ? එක තැනක තියෙනවා මෙන්න මෙහෙම. හෙරළි බතල ටික සුපුරුදු අම්මා රට හාලේ බත කාලා. හෙරළි බතල ටික කියලා කියන්නේ කොස් බතල ආදිය කාලා පුරුදු අම්මා. හෙරළි බතල ටික සුපුරුදු අම්මා ඒවා කාලා පුරුදු වෙලා හිටිය අපේ සිංහල අම්මා. හෙරළි බතල ටික සුපුරුදු අම්මා රට හාලේ බත කාලා. ඒ කියන්නේ රටින් ගෙන හාල් ටික කාලා. කිරි නැති හින්දා පිටි කිරි දීලා අහිංසක දරුවෝ මරන්න. කියන අර එතකොට ඒ කියන්නේ අපේ දේශීය ආහාරات එක්ක අර අම්මට කිරි දෙන්න පුළුවන් කම ඉන්නවා. එතකොට ඒක නිසා ඒක තමයි කියන්නේ. නිසා මේ හෙරළි කියන වචනේ මතක තබා ගන්න. මතකද මොකද්ද හෙරළි කියලා කියන්නේ කොස් වලට. හරිද? ඔන්න අපි සාහිත්‍ය ඉගෙන ගත්ත තවත් කොටසක් අද්භූත රසය. මේ වගේ රසයන් තියෙනවා. අද්භූත රසය තියෙනවා. ඊළඟට බීභත්ස රසය කියලා එකකුත් තියෙනවා. බීභත්ස රසය. රස 9ක් නේ මම කීපයක් මතක් කරන්නේ. බීභත්ස රසය කියලා කියන්නේ පිළිකුල් රසය කියන එකම තමයි. හොටු සහ ඇස කබද කියලා කිව්වම මොන වගේ රසයක් දෙන්නේ? පිළිකුල් රසයක් නේද දෙන්නේ. අන්න ඒකට පිළිකුල් රසය කියලා කියනවා. ඊළඟට ශාන්ත රසය කියලා එකක් තියෙනවා. ශාන්ත රසය කියලා තැම්පත් රසය නේද? තැම්පත් රසය ශාන්ත රසය කියලා එකක් තියෙනවා. ඒ වගේ කරුණා රසය කියලා එකක් තියෙනවා. සාහිත්‍ය මෙන්න මේ ආකාර රස 9ක් තියෙනවා. 9න් දෙකක් ඔයගොල්ලන්ට මේ කියනවා හාස්‍ය රසය සහ උපහාස රසය. හාස්‍ය රසය සහ උපහාස රසය. තාම මොනවා හරි ගැන දැනගන්න තියෙනවා අවශ්‍ය නම් අහන්නක් ගාලා. හාස්‍ය රසය උපහාස රසයට අමතරව මොකද්ද මේ හාස්‍ය රසය කියලා තියෙන අවස්ථාව සහ උපහාස රසය ඇති අවස්ථාව බැගින් ලියන්නලු. මට කියන්නේ නම් මේකේ හාස්‍ය රසය දැනුණ තැනක් කතාව ඉක්මන් කරලා. හාස්‍ය රසය දැනුණ තැනක් කියන ටක් ගාලා. මේ ජන කතාවේ හාස්‍ය රසය දැනුණ හිනහ යන තැනක් කියන්නකෝ. පොඩි වෙනුවට හාල් වතුර බීපු ඉරි හොද්දත් එක බත් කනෝ වෙනුවට මොකක්ද? හාල් හොදපු වතුරත් එක්ක බත් කනවා. තව තැන් තියෙනවද මේ හිනා යන තැන්? ශාස්ත්‍රයේ වැරදුනට. ශාස්ත්‍රයේ වැරදුන අවස්ථාවෙත් ඉතින් ඒක අනිවාර්යෙන් හිනා යන තැනක් නේද? එන්න හාස්‍ය රසය දැනන අවස්ථා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඔන්න හාස්‍ය රසය දැනන අවස්ථා දෙකක් තියෙනවා. උපහාස රසය දැනන අවස්ථාවකුත් කියන්නකෝ. උපහාස රසය දැනන අවස්ථාව. ශාස්ත්‍රයේ වැරදීම නේද? එතන හාමිගේ දුර්වලතාවයක් නේද? ශාස්ත්‍රයේ වැරදීම නේද? ශාස්ත්‍රකාරයාගේ ශාස්ත්‍රයේ වැරදුනහම උපහාසයෙන් hina වෙන යනවා අපිට. මොකක් කවුරු වෙනුවෙන්ද උපහාසය ඇති වෙන්නේ? කවුරු ගැනද උපහාසයක් ඇති වෙන්නේ? කවුරු ගැනද උපහාසයක් ඇති වෙන්නේ? ශාස්ත්‍රකාරයා ගැනද උපහාසයක් ඇති වෙන්නේ? මේ එතන හාමි ගැනද උපහාසයක් ඇති වෙන්නේ? එතන හාමි නේද? අයියෝ දැන් ඇත්තට ඩිංගිරාලගේ පැත්තෙන් ගත්තත් එතන හාමි ගැන උපහාසයක් නැති වෙන්නේ නේද? එතන හාමි ගැනත් උපහාසයක් තමයි ඇති වෙන්නේ. ඒ දුර්වලතාවයක් නිසා ඒ කියන්නේ ඇති වෙන අවස්ථා. ඕන කියන අවස්ථා කීපය එකයින් ලියන්න දෙන්නේ පොඩ්ඩක් නිකන් ලියලා තියන්න. විස්තරය ලියන්න ඕන. පළවෙනි එකට විස්තරයක් දෙකක් අවස්ථා දෙකක් තියෙනවා. මෙන්න මෙහෙම කෑම වෙල තියලා ගියා. එතන හාමි කෑම අදලා කියලා ගියම් අවස්ථාවේ මේ තම් බඩගින්නෙන් ආපු ඩිංගිරාල කිරි හොදි වෙනුවට හාල් පාන වතුර සමග බත් කාලා සිය බිරිඳගේ මොකද්ද? සිය බිරිඳගේ කෑම රසය පිළිබඳ ජුජාරුව ප්‍රකාශ කර අවස්ථාව ඊටාම හාස්‍ය රසය දැනෙන අවස්ථාවක් කියලා ලියන්නට ඕන. ඒ වගේ උපහාස රසය දැනෙන අවස්ථාවක් කියලා කිව්වොත් අපි කියනවා කොහොමද? ශාස්ත්‍රය අහන ගිහිල්ලා ශාස්ත්‍රය අහන ගියන් පස්සේ දැන් එතන හාමි යන්නේ බොහොම විශ්වාසයෙන්නේ නේද? බොහොම විශ්වාසයෙන් යන්නේ. ඉතින් ආයේ ශාස්ත්‍රය අහන යනවා මේ පහවර නැතිවීම සම්බන්ධයෙන් ශාස්ත්‍රයක් අහන යනවා. ශාස්ත්‍රය අහන ගියන් පස්සේ එතන හාමිගේ මේ අහනගේ ශාස්ත්‍රය එතන හාමි මුලින් විශ්වාස කරා වැඩි හරි කියලා. නමුත් පස්සේ එනකොට එතන හාමි වැරදි බව අවබෝධ වුණා. එතකොට එතන එයාගේ දුර්වලතාවයක් නේ. අනිසා එතන හාස්‍ය රසයක් ඇති වෙනවා කියලා මෙතන මේ ටික ලියන්න. දැන් මේව එකින් එක අඩුපාඩු ලියා ගන්නට ඕන. වීඩියෝ බල හරි කමන්නේ ලියන්න. හරිද? මේක අවසාන එක යමු අපි. එතන හාමි ජනකතා ඇතුළත භාෂා ලක්ෂණ මොනවද කියලා. මොනවද භාෂා ලක්ෂණ? කියන්නේ මම කළා භාෂාවේ ලක්ෂණ මොනවද මේකේ තියෙන? භාෂා ලක්ෂණ මොනවද මේකේ තියෙන භාෂාවේ ලක්ෂණ? මේ කතාවේ තියෙන භාෂා ලක්ෂණ. දැන් මේක ලියලා කියන්න දරුවෝ කියන්න. පැරණි වචන. මොන වචනද? පැරණි වචන. ඊට වඩා හොඳ නැද්ද මං කිව්වොත් ඒක වෙන විදිහකට කිව්වොත්. පැරණි වචන කියන්නේ පැරණි කියන කයින් කියලා වචන හරි. වෙන වචනයක් වෙන එකක් කිව්වොත්. මේක සමස්තයක් විතර කතාවට භාවිත කරලා ඈ කවුරු කිව්වා වගේ? ගෙමිවහර.
අන්න හරියටම හරි. භාෂාවේ ප්‍රධාන ලක්ෂණයක් තමයි මේකේ මොකද්ද? ගැමි වහාරය භාවිතා කිරීම. ගැමි වහර. ගැමි කටවහර භාවිතා කිරීම. ලියන්නටක් ගාලා. ගැමි කටවහර භාවිතා කිරීම. ගැමි කටවහර භාවිතා කිරීම ප්‍රධාන ලක්ෂණයක් මේක. ගැමි කටවහර භාවිතා කිරීම. ඊළඟට ගත්තොත් එහෙම භාෂා ලක්ෂණ ගැමි කටවහර. ඊට ඒ වගේ මේකේ භාෂාව දරුවනේ ඊටාම සරලයි නේද? සරලයි නේද භාෂාව? මතක තබා ගන්න දෙවෙනි කාරණාව ගැමි කටවහර වගේම දෙවෙනි කාරණාව සරල බස් වහරක් භාවිතා කිරීම. ඊටාම සරලයි භාෂාව. සරල භාෂාවක් භාවිතා කිරීම. සරල භාෂාවක් භාවිතා කරලා තියෙනවා. ඊළඟට නාට්‍යමය දෙබස් භාවිතා කරලා තියෙනවා. මොකක්ද? නාට්‍යමය රස ඇති කරන දෙබස් භාවිතා කරලා තියෙනවා. නාට්‍යමය රස ඇති කරන දෙබස්. කියන්නේ මේ දෙබස් වගේ නාට්‍යමය රසයක් තමයි ඇති කරන්නේ. දෙබස් මේවා හරිද? එතන අහම ඇඳගෙන ඉන්නවා. මේකේ හැටි දිගද මේ හරිය මැවිලා පේනවනේ. නේද? ඔය අවසාන ටිකේ තියෙන ඔයගොල්ලෝ අර මේ ඇවිල්ලා ඉන්නේ එතන දෙයක් ගැන අහන්නයි කියලා අහුවාම ඕ හරි කියලා කියන. ඊළඟ එතන අහම ඇඳගෙන ඉන්නෝ. මේ වැඩි දිගට මේකේ හැටි දිගටියටක් තියෙනවා මොරවුමටක් තියෙනවා කියලා. දැන් ඔන්න ඒ ටික දෙබස් ටිකක් නේ ඔක. ඕක දැන් ඉතින් අර අපිට නිකන් මේ නාට්‍යමය ස්වභාවයක් අපිට පේන. මොකද මැවිලා පේන්නට උන මොකද්ද? ඒ අය එතන ශාස්ත්‍රකාරයෙක් ශාස්ත්‍රකාරයෙක් එතන ශාස්ත්‍රයක් කියන විදිහට මේ අපි නාට්‍යයක් කරන්න කිව්වොත් ඔය ඉන්න මැවිලා පේනවා. නාට්‍යමය රසයෙන් යුක්ත දෙබස් භාවිතා කරලා තියෙනක ඔන්න ලක්ෂණයක්. තව මොනවද අපිට මේකේ තියෙන භාෂාවේ ලක්ෂණ විදිහට ගන්න පුළුවන් ඒවා? ගැබි කටවහර කිව්වා, සරල බස් වහර කිව්වා. ඈ? හාස්‍ය උපදවන අන්න අපිට මෙහෙම කියන්න පුළුවන්. විවිධ රස ජනනය කරන භාෂාවක් භාවිතා කරලා තිබෙනවා. රස ජනනය කරන භාෂාවක් භාවිතා කරලා තියෙනවා. හාස්‍ය රසය ජනනය කරන භාෂාව. නේද? භාෂාවේ ලක්ෂණ. විවිධ රස ජනනය කරන භාෂාවක් භාවිතා කරලා තියෙනවා. රස ජනනය කරන සමත් භාෂාව. තව මොනවද අපිට මේක ගන්න පුළුවන් භාෂාවේ ලක්ෂණ විදියට? තව මොනවද භාෂාවේ ලක්ෂණ විදියට අපිට ගන්න පුළුවන්? අර්ථයක් ඇති වචන. අර්ථයක් ඇති වචන. අන්තිමට මොකද්ද? අන්තිමේ කිව්වේ විවිධ රස ජනනය කරන භාෂාවක් භාවිතා කිරීම. විවිධ රස ජනනය කිරීම කරන භාෂාවක් භාවිතා කිරීම. අවසාන කලියන විවිධ රස ජනනයන් ඇති කරන භාෂාවක් භාවිතා කිරීම. හාස්‍ය රසය, උපහාස රසය ආදී රසයන් ඇති කරන භාෂාවක් තමයි භාවිතා කරලා තියෙන්නේ. භාෂාවක් හරි භාෂා යෙදුම් හරි ඉදිරියට ලියා ගන්නකො විවිධ රස ජනනයන් ඇති කරන භාෂාවක් නැත්නම් භාෂා යෙදුම් භාවිතා කර තිබීම. අවසාන එක. හතරක් ලියුව නේද? හරි. අවසාන එක ලියා ගන්න. සජීවී භාෂාවක් භාවිතා කර තිබීම. සජීවී භාෂාවක් භාවිතා කර තිබීම. සජීවී භාෂාව. ඒ කියලා කියන්නේ දරුවනේ මේකේ දෙබස් මකින් ඒ අවස්ථා සජීව නිරූපණය කරලා තියෙනවා. සජීවී නිරූපණයක්. ශාස්ත්‍ර කියන අවස්ථාව සජීව නිරූපණය කරලා තියෙනවා. ඈබයි යෝධියේ මොකද උඹට වෙනදට අර වගේ අච්චරහට යන්න බෑ කියලා කිව්වහම එතන සජීවී බවක් තියෙනවා. ඒ නිසා කතාවේ සමහර තැන්වල සජීවී බවක් ගෙනෙන භාෂාවක් භාවිතා කරලා තියෙනවා. භාෂාවේ ලක්ෂණ කීපයක් අපි ওই විදියට සටහන් කර ගන්නවා. හරිනේ? හරි. හරි. එතකොට අපි මේකේ අවසාන ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේ එතන අපි ජන කතාව ඇතුළත් ජීවිත ආදර්ශ මොනවද කියලා අහනවා. මේකේ තියෙන ජීවිත ආදර්ශ අපි ඊළඟ දවසේ කතා කරමු. දැන් කතාව පාඩම් කරන්නේ කවුරුත් ඉන්න නිසා. ඊළඟට ගත්තොත් එහෙම මෙන්න මේ දෙක කොටස් දෙක ඔයගොල්ලෝ කරන්න ඕන. හරිද? මෙන්න මේ කොටස් දෙක. දැන් මේ නිබන්ධනයේ මුලට ඉඳලම ගියොත් එහෙම පොඩක් බලන්න හැම කෙනෙක්ම මෙන්න මේක ඊළඟ දවසේ අපි අවසන් කරනවා. ඔයගොල්ලෝ හැම කෙනෙක්ම පාඩම් කරලා තියාගන්න. මේක අපි ඊළඟ දවසේ පාඩම් කරලා ඔයගොල්ලෝ මයි කැම් එක ඔන් කරලා මේක ලියන්න ඕන. ලියන්න සූදානම් වෙන්න ඕන. හරිද? හරි. ඊළඟට මේ ටික අපි අවසන් කරාගත්තද අඩුපාඩු තියෙනවා තව හදාගන්න පස්සේ ඊළඟට මෙන්න මේක අපි ඊළඟ දවසේ කතා කරලා අවසන් කරගන්නවා. මෙන්න මේ කොටස් දෙක ඔයගොල්ලෝ ගෙදරදී ලියන්න ඕන. මේ දෙක ඔයගොල්ලෝ ගෙදරදී ලියන්න ඕන. මේ කොටස් දෙක ඔයගොල්ලෝ ගෙදරදී ලියන්න ඕන අනිවාර්යෙන්ම. නරණේදී රැවටිච්ච කතාවේ ගොයිබීරියගේ නුවණ කියලා. ඔයගොල්ලෝ දන්න නිසා මම මේ කියන්නේ. හරිද? හයේ පොත් නෑනේ. පොත් නැති උනට කමක් නෑනේ දරුවෝ. ඔයගොල්ලෝ 6 7 හිටියානේ. මතක නැද්ද කතා දෙක? මතකයි සර්. නේ ඔක්කොම නෙවෙයි මං කියන්නේ පොතේ තීච්ච විදිහටම ලියන්න කියලා. ජන කතාවක් මම අහලා තව කෙනෙකුට කියන එක වෙනස් කරන්න පුළුවන්. ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒවම වෙන්න ඕනේ නෑනේ.
හැබැයි නරිනයිදී රැවටිච්ච කියන එක ඔයගොල්ලෝ මතක් වෙන්න ඕන ටක් ගාලා නේද? මතක් වෙනව නේද? නරිනයිදී ඔව් ඒක මතක් වෙනවා. ඔක්කොම නෙවෙයි. මං කියන්නේ මෙතන තියෙන්නේ ඔව් මෙතන තියෙන්නේ ඇත්තටම පේලි කීයද බලන්නකෝ. නේද? මෙතන තියෙන්නේ පේලි 10ක් විතරනේ. මේ පේලි 10ට සම්පීඩනය කළා කෙටියෙන් ලියන්න කියන්නේ. පොඩ්ඩක් මතක් කරගන්න මම මේ කියන්නේ යන කතාව. දන්න ජන කතාවක් ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මතක හොඳ වැදගත් ප්‍රකාශයක් ඔයගොල්ලෝ මට මතක් වෙනවා ජන කතාවේ නරිනයිදී රැවටිච්චි මොකද්ද කියන්නේ? කෙටලාලේ එල්ලිච්චි කියව නේද? මතක් වෙනවද ඒවා? ඔව් සර්. මතක් වෙන්නට ඕන අන්න ඒ වගේ වනේ නේද? ඉතින් නරිනයිදී රැවටි කෙටලාලේ එල්ලිච්චි කියලා එහෙම තියෙනවා. ඉතින් ඒව ලියන්න එපා මෙතෙන්න. මං කියන්නේ කතාව මතක් වෙන සුවිශේෂ තැන් ඒවා. මෙන්න මේ පොඩ්ඩ භාවිතා කරලා කතාවේ සාරාංශයක් ඔයගොල්ලෝ ලියන්නට ඕන. ඊළඟට ගත්තොත් ගොයිබිරියගේ නුවණත් එහෙමයි. ගොයිබිරියගේ නුවණත් එහෙමයි. ගොයිබිරියගේ නුවණ කියන එකත් ඔයගොල්ලෝ සාරාංශයක් ලියන්නට ඕන. ඔයගොල්ලෝ මතක් වෙනවා මේ කිව්වහම මතක් වෙන ගොයිබිරියගේ නුවණ කියන එක. මේ පොඩ්ඩට විතරක් ගැලපෙන්න බොහොම සරලව මේ පේලි ටික ඔක්කොම වැහුණා නැතුණක් කමක් නැහැ. يعني මේ පේලි ටික ඔක්කොම ලියන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාට පුළුවන් නම් පේලි 5කින් ලියන්න 5කින් ලියන්න. නිසා ඒ ටික ලියන්න. එතකොට මේ නිබන්ධන වල සාකච්ඡා කර මේ දෙකත් ගෙදරදි කරන්න. මේක අපි ඊළඟ දවසේ පස්වෙනි එක සාකච්ඡා කරන මට මතක් කරන්න. මේ ටික අපි දැන් අද ටිකක් ලිව්වා. ඊට ටිකත් ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්. ඊළඟට මෙතන ඉඳලා තියෙන අපිට මේ ටික ලියන්න. පහ සඳහන් පද ඒකන ව්‍යවහාරයෙන් ලියන්න කියන ටික මේ ටික අපිට තියෙන කරන්න. අපේ ටික ඉලක්ක කරන්න. ඊළඟට අපි මේකේ ඊළඟට අපි මෙන්න මේ ටික සාකච්ඡා කරගන්න තියෙනවා. සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග නැත්තම් ඊට දාලා කාරණා ටිකක් තියෙන පෙළපොතේ තියෙන කාරණාත් එක්කමයි. ඔයගොල්ලෝ මෙන්න මේ ටික කියව ගන්න. හරිද? ප්‍රස්තාව පිළිලු කියන මොනවද? පිළිලු යන උපදේශාත්මක කියවන, තැනට ගැලපෙන කියවන, ආදර්ශවත් මෙන්න මේ වචනේම ඔයගොල්ලෝගේ අවධානයට යොමු කරනවා. මෙන්න මේ වචනේ. මේ බලන්න දරුවනේ. මේ අක්ෂර වින්‍යාසයේ වචනයක්. මෙන්න මේ වචනේ ඔයගොල්ලෝගේ අවධානයට යොමු කරනවා. මොකද්ද වචනේ? මෙන්න මේක. ආදර්ශවත්. මොකද්ද වචනේ? ආදර්ශවත්. අපි කියන්නේ කොහොමද ආදර්ශවත් කියලාද කියන්නේ ආදර්ශමත් කියලාද කියන්නේ? අපි අන්න බලන්න මතක තබා ගන්න. අපි සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙනවා ආදර්ශමත් කියලා කියන ඔයා හරි ආදර්ශමත් චරිතයක් නේ. ආදර්ශමත් නෙවෙයි හොඳද? මතක තබා ගන්න මොකද්ද? ආදර්ශවත්. ආදර්ශවත්. ඒක මතක තබා ගන්න. ආදර්ශවත්. ආදර්ශවත්. ඊළඟ ආලෝකමත්ද වත්ද? ආලෝකමත්. අපි කියන්නේ ආලෝකමත් කියලා. හරි වචනේ මොකක්ද? ආලෝකවත්. තේරුණාද මං කියන එක? මේ බලන්න මේ වචනේ බලා ගන්න දරුවනේ මේ වචන ආශ්‍රයෙන් හතර ගොඩාක් වචන තියෙනවා. වැරදි විදිහට අපි විවහාරේ තියෙන්නේ. ආදර්ශමත් කියලා අපි කොට ලියන්නේ නැහැ. මත් කියලා කියන එකත් වැරදි. හරි වචනේ ආදර්ශවත්. ආලෝකමත් නෙවෙයි ආලෝකවත්. මේ දෙක පොඩ්ඩක් සාමාන්‍යයෙන් අපි දැනගෙන ඉන්න ඕන කාරණා දෙයක් නිසා මතක් කරේ. අන්න එතකොට පිරුළු යන එකෙන් කියන උපදේශාත්මක කියම නැත්නම් තරණ ගැලපෙන කියන ප්‍රස්තාව කියලා කියන අර්ථෝපදේශ ආදී වශයෙන්ද අර්ථකථන කරනවා කියලා කියනවා. මේ ටික ඔයගොල්ලෝ පොඩ්ඩක් කියව ගන්නට ඕන. අවස්ථාවට උචිත හා ගැළපෙන ලෙස යොදාගත හැකි යමත් ප්‍රස්තාව පිරුළු ලෙස භාවිතයට පැමිණෙන්නේ නැත. ඊළඟට භාෂා විවහාරදී පිරුළු යන්නේ බහුලව අර්ථවත් වන්නේ ප්‍රස්තාව පිරුළුය. ප්‍රස්තාව පිරුළු ගැමි සමාජය පදනම් කරගෙන බිහි වී ඇත. ප්‍රස්තාව පිරුළු මගින් යම් අදහසක් ව්‍යක්ත අවධාරණ ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි ඒ භාෂාවේ නිර්මාත්මව මෙන්ම අලංකාර බව ඉස්මතු කරයි. එවැනි ප්‍රස්තාව පිරුළු කිහිපයක් මේ තියෙනවා. මේ අපි හැමදාම ඔයගොල්ලෝ 6 වසරේ කතා කරා, 7 වසරේ කතා කරා, දැන් 8 වසරේ කතා කරනවා. අපි 9 වසරේත් මේක මේ විදිහටම කතා කරනවා. 10ෙත් කතා කරනවා. 11ෙත් කතා කරනවා. ඉතින් මේ ටික ඉවරනකොට ඔයගොල්ලෝ ගොඩාක් ප්‍රස්තාව පිළිබඳව ඉගෙනගෙන තියෙන්නට ඕන. පරංගියා කොට්ටේ ගියා වගේ කතාව අපි දන්නවා. ගංගටිනි කැප්පුවා වගේ, වක්කඩේ හකුරු හැංගුවා වගේ, බලුල කොසට බාවන්නා වගේ, ඉත්තා වගේ, ගෙට කැබැල්ල වැරින්ගෝ වගේ, ගමරාලගේ වංගෙඩිය වගේ ප්‍රස්තාව පිළිලු. ප්‍රස්තාව කියන අවස්ථාවට ගැලපෙන කියමන් නැත්නම් අවස්ථාවට උචිත කියමන් ටිකක් තමයි මේ තියෙන්නේ. ඊළාට දැන් මේ ආශ්‍රයෙන් දැන් මේව කරන්න එපා ඔයගොල්ලෝ මම කියන්නේ නැහැ කරන්න කියලා අපි ඉස්සරහදී කරන්න ඕන ටිකක් මේ තියෙන්නේ. පාසදා වර්ග දැන් ප්‍රස්තාව පිළිලු අපිට පුළුවන් මොකක් කරන්නද? මෙන්න මෙහෙම වර්ග කරන්න. ජනකථාශ්‍රිතව බිහි වෙලා තියෙන ප්‍රස්තාව පිළිලු තියෙනවා. ඔයගොල්ලෝ උත්සාහ කරන මේක වෙලාවත් තිබුණා නිකන් ලියන්න උත්සාහ කරනවා. මම ඊළඟ දවසේ නැත්නම් මේක දෙනවා. ඊළඟට සත්ත්ව ජීවිතය හා සම්බන්ධ ප්‍රස්තාව පිළිලු තියෙනවා. මේ බලන්න. සතුන්ගේ ජීවිතات එක්ක සම්බන්ධ ප්‍රස්තාව පිළිලා ජනකථාශ්‍රිත ප්‍රස්තාව පිළිලු නේද? ගමරාල දිවිලෝක ගියා වගේ ජනකථාශ්‍රිත ප්‍රස්තාව පිළිලා. සත්ත්ව ජීවිතය සම්බන්ධ ප්‍රස්තාව පිළිලා කියන්නේ ගහෙන් වැට මොකද්ද කියනව නේද? මොකද කියන්නේ? ගහින් වැටෙන්නට ගොන යනවා. ගොන යනවා. ඊට පස්සේ තව සත්ත්වික සම්බන්ධ ප්‍රස්තාව. ඉත්තෑවැකට කබරෑවලින් ඉත්තෑවැකට කබරෑවලින් සත්ත්ව ජීවිතය සම්බන්ධ. එදිනෙදා ජන ජීවිතය හා තොරතුරු හා සම්බන්ධ ප්‍රස්තාව පිළිලා. එදිනෙදා ජන ජීවිතය එහෙමත් තියෙනවා. ඉබ්බහසෙන් ගියා වගේ. ගමරාලගේ මම ඥාති සම්බන්ධ බෙදෙන ප්‍රස්තාව පිළිතුරු උපදේශාත්මක ප්‍රස්තාව පිළිතුරු ආහාර පාන සම්බන්ධ ප්‍රස්තාව පිළිතුරු හාස්‍ය රසය හා
උපහාසන සිදරන ප්‍රස්ථා පිළිතුරු තියෙනවා. පුරාදහම. අනුත්ප්‍රාසවත් පද ගලපන මොනවද ප්‍රස්ථා පිළිතුරු තියෙනවා. මෙන්න මේ ප්‍රස්ථා පිළිතුරු අපි ළඟ දවසේ සාකච්ඡා කරනවා. මම හිතන්නේ ඔයගොල්ලන්ට ගෙදර වැඩ කීපයක් දුන්නා. ඔයගොල්ලෝ කවි ටික පාඩම් කරලා ඇති කියලා මම හිතනවා. නිබන්ධනේ මෙන්න මෙතෙන්ට නිකන් ඕගොල්ලෝ අවසන් කරලා තියාගන්න. මට මෙන්න මේ කොට ඉතුරු කරලා පස්වෙනි එක මට ඉතුරු කරලා අනෙක් ටික අපි ඊළඟ දවසේ අවසන් කරන්න හදන්නේ. ඒතකොට මේක හැඳින්වීම් ඡේදය ඔයගොල්ලෝ සූදානම් කරගන්න ලියන්න. මේ ටික සම්පූර්ණ කරන්න. ටික සම්පූර්ණ කරලා තියාගන්න. ඊළඟ ඉතින් ටික අපි ඊළඟ දවසේ සම්පූර්ණ කරගන්න. දැනට ගැටලුවක් මොන හරි තියෙනම් අහන්න පුළුවන්. මේ සම්බන්ධ. අද කතා සාර කරලා ප්‍රකාශ කළේ කවුද? ප්‍රකාශ කළේ කාහටද කියන එකේ කුමන අවස්ථාවකදීද කියලා ඒකට ලියන්න ඕනද? අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. එකම අවස්ථා දෙක තුනකට එන්න පුළුවන්. ඒත් කමන්නේ පොත බලලා හරි කමන්නේ. පොත බල හරි කමන්නේ නිවැරදිව ලියන්න. පොත බලලා හරි කමන්නේ නිවැරදිව ලියන්න. පාඩම් කරන මොන කවි ටිකද? පාඩම් කරන්න දුන්නේ නම් මම පස්වෙනි පාඩමේ පළවෙනි කවිය පස්වෙනි පාඩමේ දෙවෙනි කවියත් පාඩම් කරගන්න ලේසි. ඒක පාඩම් කරන තරම් ලොකු දෙයක් නෙවෙයි. ඇත්තටම දන්න ඔයගොල්ලෝ මේ වෙනකොටත් නේද? දන්නව නේද කවි දෙක? ඔයගොල්ලෝ දන්නව කවි දෙකක්. හරිද? හරි. ඒක නිසා මේ කවි දෙකත් පාඩම් කරගන්න. මේ කවි ටිකත් මම ගන්නවා. ඒක කොහොමද ඔයගොල්ලෝ මතකින් ලියන්නත් වෙනවා. එහෙනම් අදට අපි පන්ති අවසන් කරන වෙලාව හරි. මොකද ඊළඟ පන්ති පටන් ගන්න ඕන නිසා. නැත්නම් තව ටිකක් කතා කරන්න තිබ්බනම් හොඳයි. අපි අවසන් කරමු නේද එහෙනම්? එහෙනම් හැම ප්‍රශ්න මොන හරි ගැටලුවක් තියෙනම් අහන්න දරුවෝ. නෑ නේද මොනවද ගැටලුවක්? නෑ. හරි. ඊළඟ දවසේ කොට නම් Q&A ටික කරලා සූදානම් කරගන්න. අපි ඊළඟ දවසේ ව්‍යාකරණ පැත්තට දාලා අර සාම්ප්‍රදායික භාෂා ප්‍රයෝග පිළිබඳ වැඩි අවධානයක් යොමු කරලා සාකච්ඡා කිරීම කරනවා. හැම කෙනෙකුටම සුබ රාත්‍රියක් එහෙනම් ආයිබෝවන්. Good night, sir. Very good night. හරි. ආයුබෝවන් සර්. හරි.